මේ සාරාංශකරණය කියන අභ්‍යාසය කරන්න නම් ඉතා නිර්වුල් නිශ්චිත පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ සාරාංශකරණය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. නිශ්චිත පැහැදිලි නිර්වුල් අවබෝධයක්. දැන් අපෙන් කවුරුද ඇහුවොත් මොකක්ද සාරාංශකරණය කරනවා කියලා අපි කරන්නේ. මේ ප්‍රශ්නේ කවුරුද ඇහුවොත් අපි මේකට ලබා දෙන පිළිතුර කුමක්ද? මොකක්ද ලබා දෙන පිළිතුර? එතකොට මේකට පිළිතුරු ගණනාවක් අපිට ලබා දෙන්න පුළුවන්. මේ පිළිතුරු මම මෙතන ගුණ කරලා තියෙන්නේ මේ අභ්‍යාසයෙන් වෙන දේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකක්ද මේ අභ්‍යාසයෙන් වෙන්නේ? මේ අභ්‍යාසයෙන් වෙන්නේ වචන ටිකක් කපලා ඊටු වචන ටික එකතු කිරීම නෙවෙයි. හොඳට ඒක මතක තියාගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. මේ අභ්‍යාසය කිරීමේ පරමාර්ථය තමයි මම ඔය උත්තර වලින් දාලා තියෙන්නේ. එතකොට දැන් මම මේව උගන්වනකොට මේව මේ විවිධ ශිෂ්‍යයන්ගෙන් ලබාගත් උත්තර. ඒව තමයි මම මෙතෙන්ට ගෙනත් තියෙන්නේ. දැන් සාරාංශකරණය කියන්නේ මොකක්ද කියලා අපි කෙනෙක්ගෙන් අහුවොත් කෙනෙක් දෙන්න පුළුවන් උත්තරය කෙටියෙන් කියනවා. මේ කෙටියෙන් කියනවා. අපි කියන්නේ මේ අපිට වැල්වට අරන් ඕනේ නැහැ කෙටියෙන් කියහන් කියන්නේ. ඒ කියන්නේ මේ අපි එදිනෙදා කරන වැඩක් මේක. ඒ කියන්නේ අපි දැන් අනවශ්‍ය විස්තර වර්ණනා මේවා ඉවත් කරලා කියන්න ඕනේ දේ ඍජුව පැවසීම. එක අදහසක් තමයි සාරාංශකරණය කියන එක. ඊට පස්සේ තව විදිහකින් කියන්න පුළුවන් අපිට සංක්ෂිප්තකරණය. දැන් අපි ඔය කාව්‍ය සම්බන්ධ කවි සම්බන්ධ ඉගෙන ගන්නකොට එහෙම කියනවා කවිය භාෂා භාවිත කරන්නේ සංක්ෂිප්තව කියලා. ඒ කියන්නේ කියන්න ඕනේ විශාල දේවල් ටිකක් අපි වචන භාවිත කරලා ඊටම කෙටියෙන් කියනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම එකක් ගන්න. මම මේ දන්න උදාහරණයක් ගන්න. මේ සාරාංශකරණය කියන අභ්‍යාසය පැහැදිලි කරනවා දැන්. පරාක්‍රම කුලිතුවක කියන කවිය එයා පොඩි කාලේ ලියලා තියෙනවලු රචනාවක් ලියනකොට ගඟ පුපුරනවා කියලා වචනය. ගඟ පුපුරනවා. එතකොට මේ වචනේ ගුරුතුමිය කිව්වලු වැරදි කියලා. ඒක වැරද්දක් තියෙනවා කියලා එතුමිය පෙන්වා දීලා තියෙනවා. හැබැයි මේ වචනේ කවියෙක් විදිහට එයා ලියපු එක අපි මොකද්ද මෙයා කියලා තියෙන්නේ කියලා අපි સિદ્ધාන්තය ටිකක් අවධානය යොමු කරලා බැලුවොත් අපට පේනවා ඔහු කළා තියෙන්නේ භාෂාවේ භාවිත කරන්න පුළුවන් වචන එක තැනකට සංයෝග කරලා ඒ වචන මගින් රචනයක් ලිවිය යුතු තරම් විස්තර කළ යුතු තරම් දේවල් ටික සංක්ෂිප්තව කියලා. ඒකට අපි කියනවා සංක්ෂිප්තව කියන්නේ. මේ දැන් පුපුරනවා කියුවහම අපට ලැබිලා පේනවා ඒ ගංගාවේ ජලය වැඩි වෙලා ඒ අතු ගංගා උතුරා ගිහිල්ලා ගම් දනව් යට කරගෙන මේ ගංගාව පැතිර යන ආකාරය පිළිබඳ අපට චිත්‍ර රූපයක් ලැබෙනවා. ඒක කාව්‍ය භාෂාවේදී භාෂාව සංක්ෂිප්ත කරන ක්‍රමය. එතකොට මේ සාරාංශ කරන අභ්‍යාසයේදීත් අපට මේ ශිල්ප ක්‍රමයේ භාවිත කරන්න වෙනවා. මේ දීර්ඝව තියෙන වාක්‍යයක් සඳහා සංක්ෂිප්ත වාක්‍යයක් ලබා දීම. ඒක එක අභ්‍යාසයක් මේක ඇතුලේ අපට කරන්න තියෙනවා. තව වචනකින් අපට කියන්න පුළුවන් මම මේ එක එක වචන දාලා තියෙන එක එක පැති වලින් අපිට මේක අවබෝධ කරගත්තා ලේසි. මොකද්ද කරන්න තියෙන්නේ? ඒක අවබෝධයෙන් නැතුව මේක කරන්න බෑ. අවබෝධයක් තියෙනවා මට කරන්න තියෙන්නේ මේක. තව අදහසක් තමයි පිඬු කොට කීම. මේක මේ සමානාර්ථයෙන් යෙදෙන එකක්. මේ ඒකේ අදහසත් එතකොට මේ පිඬු කරනවා කියන්නේ අපි නේද? අපි කියන්නේ පොළවේ අඩිය අඟලට තලනවා කියන්නේ. ඒ වගේ අදහස් තමයි පිඬු කරනවා කියන්නේ නේද? ඒ කියන්නේ විශාලව පැතිරිච්ච දෙයක් අපි මේක ඊටාම තලලා මේක බොහොම පුංචි දෙයක් විදිහට පෙන්වනවා. හැබැයි ඒකේ අර සියල්ලම තියෙනව නැත්තේ නේ. සියල්ලම තියෙනවා දැන්. පොළවේ පස් මේ පොළවේ ඝනකම පස් තට්ටුවක් අපි තැළුවොත් එහෙම එතන අර තලන්න කලින් තිබිච්ච පස් ටික සියල්ල තියෙනවා. හැබැයි එතන ඝනත්වයේ අඩුවීමක් තමයි වෙන්නේ. ඒ වගේ වැඩක් තමයි මේ පිඬු කරනවා කියන්නේ. අර සියලුම දේවල් තියෙන්න ඕනේ. එතකොට ඒ තියෙන දේවල් අත්හරින්නත් බෑ. තියෙන දේවල් අත්හරින්නත් බෑ. ඒ තියෙන දේවල් සියල්ල පිඬු කොට දැක්වීම. හොඳද? ඒක එක අදහස. ඊට පස්සේ මූලික අදහස කියනවා. මේක ඉතාම වැදගත්. සාරාංශකරණයේදී මූලික අදහස කියනවා කියන්නේ ඇතැම් සාරාංශකරණය සඳහා අපට ලබා දෙන දේවල් වල ඒ මූලික අදහසට අමතර දේවල් තියෙන්න පුළුවන්. නේද? මේවා එතකොට අපි සාරාංශ කරන අභ්‍යාස කරන ගමන් තමයි සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මම මේවට සම්බන්ධ දේවල් පෙන්වා දෙනවා මේ තියෙන මෙහෙම දේවල්. මේකෙත් මෙහෙම දෙයක් තියෙන මේක එතකොට අපිට විස්තර කරන්න බෑ. මේ වගේ මම යම් දේවල් පෙන්වා දෙනවා. තව අදහසක් තමයි ඒ දී තියෙන ඡේදය
සාරය වා දැක්වීම. අපි කියන්නේ ස්ප්‍රිට් එක කියලා. නේද? දැන් අපි කැඳ වගේ දෙයක් හදනකොට අපි මොකද කරන්නේ? ඒකේ තියෙන සාරය උරා ගන්න. නේද? එතකොට එතන අපි ගත්තනම් මේ ගොටුකොළ මිටියක්, ඒ ගොටුකොළ මිටිය එක වීදුරුවක තියෙනවා. ඊට අදාළ සාරය ඒකේ තියෙනවා. හැබැයි එතන තියෙන්නේ අර ගොටුකොළ මිටියේ තිබිච්ච රූප ස්වභාවය නෙවෙයි. නේද? මිටියක් බැඳලා කොළ ගොඩක් එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. වීදුරුවකට දාපු සාරයක් තියෙනවා. එතකොට සාරාංශකරණයේ ඡේදයේ විශාල එකක් මේ අපිට උත්තරය ලියන්න දෙන අභ්‍යාසයට සම්බන්ධ ඡේද විශාල එකක් අපේ සාරාංශ තියෙන කුඩා ඡේදය. නේද? හැබැයි ඒකේ සාරය තියෙනවා කියන එකෙන් අදහස් වන්නේ අර විශාලණය කරලා තියෙන ඡේදය අඩන් සියලුම දේවල් අපේ සාරාංශය තුල ඇතුළත් කියන අදහස. එතකොට මම මේ සියල්ලම කිව්වේ ඊටාම වැදගත් උපදේශයක් ලබා දීම සඳහා. ඒ වැදගත් උපදේශය තමයි මේ සාරාංශ ඡේදය දුන්නට පස්සේ ඔබ ඊටාම කල්පනාවෙන් මේ ඡේදය අවම තරමින් දෙසරයක් කියවන්න ඕනේ. ඒ කුමක් සඳහාද මම කියවනේ මේකේ සාරය වටහා ගන්න ඕනේ කියලා. මේ මූලික අදහස ගන්න මේක මොකක් ගැනද කියන්නේ. පළවෙනි කාර්යය ඒක තමයි. එතකොට ඔබට සමහර විට හිතෙන්න පුළුවන් මේක ටික මේ ලේසි වැඩක් කියලා. ඒ වුණාට යම්කිසි ඡේදයක් කියවා එහි මූලික අදහස අවබෝධ කර ගැනීම තරම අපහසු වැඩක්. ඒකට හේතුව තමයි සාරාංශකරණය සඳහා අපට ලබා දෙන්නේ ඒබඳු ශනිකව අවබෝධ කර ගැනීමට නොහැකි සංදිග්ධතාවයෙන් යුක්ත. එහෙම නැත්නම් අපි කියනවා අවුල් වියවුල් වලින් යුක්ත ඡේදය. ඒකෙන් අදහස් වෙන්නේ ව්‍යාකරණ වැරදියට ලියලා වචන එහා මෙහා මාරු කරලා දීලා එහෙම අදහස් වෙන්නේ නැහැ. ඒ ඡේදය 3-4 සැරයක් කියවුවොත් සමහර විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ බඳු ඡේදයක් තමයි දෙන්නේ. ඒකට හේතුව තමයි ඔබේ කාලය වැය කිරීම. ඔබ විශාල කාලයක් ඒකට වැය කරොත් ප්‍රශ්න පත්‍රය හදපු කෙනා සාර්ථකයි. නේද? එහෙනම් ඔබ මේ දිනවල කරන්න ඕන එකක් තමයි මේ ඡේදයක් ලබා දුන්නාට පස්සේ එහි සාරය වටහා ගැනීම. උදාහරණයක් විදිහට මම ඡේදයක් දුන්නා කියලා හිතන්න. ඒ ඡේදෙන් මම අහනවා මේකේ සාරය මොකක් ගැනද මේකේ තියෙන්නේ? ඔබට එක වාක්‍යකින් කියන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ඡේදයක් නිශ්චිතව අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. හොඳද? දැන් අපි හිතමුකෝ කිසියම් සංඛ්‍යාමාන දීලා සංඛ්‍යා දත දීලා ඡේදයක් දෙනවා. එතකොට මේ ඡේද කියවල මට කියන්න පුළුවන් වෙන්න ඕනි මෙය ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව ලියවුණු ඡේදයක්. නිශ්චිතව. එතකොට ඒකේ තියෙනවද සමහර විට දරිද්‍රතාවෙත් තියෙනවනේ යම් යම් පැතිකඩ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ ඉතිහාසය, ලෝක දරිද්‍රතාවය, ඌව පළාතේ දරිද්‍රතාව නේද? ඊට පස්සේ ආහාර හිඟේ නිසා ඇතිවී ඇති දරිද්‍රතාව. මේ වගේ තියෙනවනේ විවිධ උපමාත්‍රක. ඒ වෙනුත් හරිය මේක තෝරගන්න පුළුවන් වෙන්න ඕන ඡේදයක් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේක ටිකක් මේ සංකීර්ණ වැඩක්. මේ සංකීර්ණ වැඩක් කියන එක තේරුම් ගන්න ඕනේ. ඒකට අභ්‍යාසයක් අවශ්‍යයි. නිශ්චිත අභ්‍යාසයක් අවශ්‍යයි. එතකොට එක අනික තමයි මේ විභාගයක ඉන්නකොට මේක අවබෝධ කර ගැනීම තවත් සංකීර්ණ වෙන්න පුළුවන් ඇතැම් අයට. දැන් මට මතකයි මම මේ ඉස්සර මම මේ විභාග වලට පාඩම් කරන කාලේ මම ටිකක් මේ කාර්ය බහුල වෙලාවල තමයි පාඩම් කරන්නේ නිවස තුලම. දැන් මේ වගේ උදාහරණයක් විදිහට මම හවස 7 වගේ ඉඳන් රෑ 10 වගේ වෙනකල් තමයි මම පාඩම් කරන මගේ තිබුණු පුරුද්ද. මට සාමාන්‍ය නිදි මරණ වැඩේ මම කරන්නේ මට ඒක ටිකක් අමාරු වෙනවා. එතකොට මට ගෙදර විවිධ ශබ්ද එනවා. සමහර අය ඉන්නවා සමහර අයට එහෙම කරන්න බෑ. සමහර අය උදේ පාන්දර නැගිටින්නේ ඒ ශබ්ද පරිසරයක වැඩ කරන්න බැරි නිසා. එතකොට මේක ඔබෙන් මේ කට්ටි එන මොහොන මම දෙන්න. යා පිටුවා. මේ කියවා අවබෝධ කර ගැනීම කියන එක තරමක් පුහුණු වීමකින් කළ යුතු දෙයක්. දැන් මට නම් මොනතරම් සද්ද තියෙන තරකුණ පොතක් කියවන්න පුළුවන්. මම දැන් බස් එකේ යනකොට පොත් කියවනවා. ඉස්සර ඒකට හේතුව තමයි මට මේ කියවීමේ ශික්ෂණයක් තියෙනවා. වටපිටාව වෙන ශබ්ද ඔළුවට ගන්න නැතුව කියවන්න. එතකොට විභාග අවස්ථාවකදී වටපිටාව විසින් අපිට ඇති කරන භීතිය සහ අපි කාලෙකින් විභාග ලියලා නැහැ. මොකද අපි දිගට විභාග ලියපු කට්ටිය නෙමෙයි වෙන්න පුළුවන්. සමහරට අය අවුරුදු 7-8 විභාගයක් ලියලම නැතුව.
එතකොට මේ විභාග මධ්‍යස්ථානයකදී මේක තේරුම් ගැනීම තවත් අමාරු වෙන්න පුළුවන් කෙනෙකුට. ඒක නිසා තමයි මම කියන්නේ මේක අනිවාර්යෙන් අභ්‍යාස කළ යුතුයි. අභ්‍යාස කිරීමෙන් යම්කිසි කුසලතාවක් වර්ධනය වෙනවායි කියන එක හිතට ගන්නවා. එහෙම නැත්නම් මේක මම එකක් දෙකක් ලිව්වා මට දැන් පුළුවන් මේ තත්ත්වෙන් ඉන්නවනම් අර අපි කියන ලකුණ ගන්න බෑ. මේ අඩුම තරමේ ලකුණු 10ක 12ක මට්ටමට යන්නවත් කිසියම් අභ්‍යාසයක් කළ යුතු වෙනවා. එතකොට ඔන්න ඒ කිසියම් ඡේදයක් රචනා කර කිරීම සඳහා නැත්නම් සාරාංශය ලියන්න පළවෙනි පියවර තමයි එය හොඳින් කියවා ඒ නිශ්චිත අදහස අවබෝධ කර ගැනීම. මේ ඡේද කියවෙන්නේ මෙන්න මේක ගැන. මේ ඡේදය ලියලා තියෙන්නේ මෙන්න මේ මාතෘකාව ගැන. මේ ආකාරයෙන් නිශ්චිතව අදහස අවබෝධ කර ගැනීම පළවෙනි පියවර විදිහට සලකන්න ඕනේ. එතකොට ඕනෑම ඡේදයක් දුන්නොත් අපි කරන පළවෙනි වැඩේ තමයි ඒක කියවන අදහස අවබෝධ කර ගැනීම. කොහොමද ඒක කියවන්න අවශ්‍යයි නේද? ඒක කියවනවා කියන එකෙන් අදහස් වෙන්නේ නිශ්චිතව තේමාව අදහස ඔළුවට ගන්න එක. මේක තමයි පළවෙනි වැඩේ. ඊට පස්සේ මේ සාරාංශකරණය සම්බන්ධ පොදු උපදෙස් ටිකක් තියෙනවා. තව දීර්ඝ උපදෙස් තියෙනවා මම ඒවා එකින් එක ඉදිරිපත් කිරීම අවශ්‍යයි කියලා හිතන්නේ. මොකද මෙතන ඉන්න ඔක්කොම අය වැඩි හිටියෝ නිසා ඒ අයට මේ එකින් එක පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ පොදු අදහස් ටිකක් දාලා තියෙනවා. මොකද මේව මග හැරුණොත් එහෙම අපට ලකුණු නැති වෙනවා. ඒක තමයි මම මේව දාන්න හේතුව. එකක් තමයි මේ සියල්ලම ලකුණු වලට සම්බන්ධව දීලා තියෙන්නේ. එකක් තමයි සාරාංශකරණයක් අනිවාර්යයෙන්ම ලේඛන විවහාරයෙන් ලියන්න. කිසිදු අවස්ථාවක ඔබට භාෂණ විවහාරයෙන් ලියන්න බෑ. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ ඒවා එන්න පුළුවන් විභාගෙට. ඇතැම් අපි හිතමුකෝ ප්‍රාදේශීය විවහාරයට සම්බන්ධ කොටසක් කියලා. නැත්නම් නවකතාවක කොටසක් කියලා හිතන්නකෝ. නැත්නම් හැන්සාඩ් වාර්තාවෙන් කොටසක් පාර්ලිමේන්තුවේ කතාවක කොටසක් දෙනවා සාරාංශකරණයට. එතකොට ඒක තියෙන භාෂණ ලේඛනය. පාර්ලිමේන්තුවේ කතා කරන විදිහට හැන්සාඩ් වාර්තාව තියෙනවා. ඔබට බෑ සාරාංශය ලියන්න කතා කරන භාෂාව. ඔබ එතනදී වැඩ දෙකක් කරන්න ඕනේ. පළවෙනි වැඩේ තමයි භාෂණ ස්වභාවයෙන් තියෙන ලේඛන ස්වභාවයට පරිවර්තනය කරන්න ඕනේ පළවෙනි කාර්යය. එතකොට ඒක ඔළුවට ගන්න ඕනේ. ඔබට දීලා තියෙන සාරාංශකරණයට අදාළ ප්‍රශ්නේ භාෂණයට සම්බන්ධ කොටසක් තිබුණොත් එය ලිවිය යුත්තේ ලේඛනයට හරවා. දැන් උදාහරණයක් විදිහට අපිට උදාහරණ සාකච්ඡා කරන්න පුළුවන් ඉස්සරහදී කියලා ගමුකෝ. මෙතනදී අපි මූලික ටික සාකච්ඡා කරලා ඒක ඉවර කරමු. මොකද කාලේ වැදගත් නිසා නේද? ඊළඟට පළවෙනි උපදේශය වුණ ඔළුවට ගන්න ඕනේ මොකක්ද? මේ ලේඛන විවහාරයේ ලිවීම. මේ අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මොන හරි ලියා ගන්න හොඳ. ඒක ගැටලුවක් නෑ මොන හරි ලියා ගන්න ඕන. මේ කියන ගමන් ලියා ගන්න ඒක ගැටලුවක් නෑ. ඊළඟට මේකට මතක තියාගත යුතු මේකට ලකුණු අනිවාර්යෙන් අඩු කරනවා. ඡේද දෙකක් හෝ තුනක් දීලා තිබුණොත් ප්‍රශ්නෙට අපේ සාරාංශය ලියන්නේ එක ඡේදයක්. කිසිදු අවස්ථාවක සාරාංශයේ ඡේද දෙකක් විදිහට ලියන්න එපා. ඡේද කඩලා ලියන්න එපා. නිසැකවම ලකුණු අඩු වෙනවා. හරිද? එතකොට මතක තියාගන්න ඕනේ සාරාංශකරණයේ ලියනකොට අනිවාර්යයෙන් මේ එක ඡේදයක් බවට පත් කළ යුතු නිසා එක ඡේදයක් විදිහට ලිවිය යුතුයි. මේක ඒක උපදෙස්. ඊළඟට මේ වචන සංඛ්‍යාව සම්බන්ධ ගැටලුව. මොකද අපි දැන් බලමු ඉස්සරහට අභ්‍යාසයක් කරනකොට කොහොමද වචන සංඛ්‍යාව තීරණය කරන්න කියන්නේ. වචන සංඛ්‍යාව සාමාන්‍යයෙන් දෙන්නේ අපට 3න් එකක් වනසේ සාරාංශකරණය ලිවිය යුතුයි කියන වචනේ දෙන්නේ. මේ ප්‍රශ්නේ දෙනකොට දෙන්නේ සාමාන්‍යයෙන් පරිපාලන විභාග වලට අපිට හම්බෙන්නේ පහත සඳහන් ඡේදය 3න් එකක් වනසේ සාරාංශකරණයකට ලියා දක්වන්න. එතකොට ඒකට ගණිත ක්‍රමයක් තියෙනවා මම කියලා දෙන්නම් ඒ ගණිත ක්‍රමය කොහොමද ඒක අපි ගණනය කරන්නේ කියලා ආසන්න වශයෙන්. බොහෝ වෙලාවට මොකද මේක නියතයක් නෙමෙයි හොඳේ මේක වෙනස් වෙන්න පුළුවන්. නියතයක් නෙමෙයි හොඳට මතක තියාගන්න. බොහෝ වෙලාවට සාරාංශකරණය සඳහා ලබා දෙන ඡේදය 60 65 අතර වචන සංඛ්‍යාවක් තමයි එන්නේ. මේ නියතයක් නෙමෙයි හොඳේ ඒ හොඳට උඩට ගන්න ඕනි. මේ වෙනස් විය හැකි. නියතයක් නෙමෙයි බොහෝ විට එන්නේ 60 65 අතර සංඛ්‍යාවක් මීට ආසන්න සංඛ්‍යාවක් නේ ප්‍රශ්නෙට දෙන්නේ මීට ආසන්න සමහර 70 75 අතර වෙන්න පුළුවන් 65 70 අතර වෙන්න පුළුවන් මේ වගේ පරාසයක් තමයි එන්නේ. එතකොට මේ වචන සංඛ්‍යාව 3න් එකක් වනසේ කියලා දාලා තිබුණොත් පළවෙනි කාර්යය තමයි වචන ගණනය කිරීම. මොකද වචන වලට මාක් ස්කීම් එකේ දීලාම තියෙනවා මේ වචන පරාසයෙන් අඩු වුණොත් හරි මේ වචන පරාසයෙන් වැඩි වුණොත් හරි ලකුණු කපන්න කියලා. එතකොට වචන පරාසය ගන්නකොට පරාසය 10ක් ගන්න. හොඳයි අපි හිතමුකෝ 65 කියලා 60යි 65 කියලා සීමාව.
5ක් ගන්නවා වැඩිපුර. මේ 70 වෙනකල් යන්න දෙනවා. 70න් උඩ තියෙනවනම් කපනවා. අනිත් පැත්තෙන් 60යි 65යි අතරනේ සීමාව. 55 වෙනකල් බලනවා. 55 තිබුණත් ප්‍රශ්නයක් නැහැ. 55ට අඩු නම් අනිවාර්යෙන් ලකුණු කැපීමක් සිද්ධ වෙනවා. එතකොට අපිට ලකුණු 10ක පරතරයක හැසිරෙන්න පුළුවන්. නේද? එතකොට මේ 10 ගණනය කර ගැනීම අතිශය වැදගත් ලකුණු ලබා ගැනීම සඳහා නැත්නම් ලකුණු දෙකක් පමණ එතනදී අපිට අඩු වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි මේකත් ඉතාම වැදගත් එකක්. මේක අපි පුහුණු වෙන එක. මේ වාක්‍ය අතර සම්බන්ධතාවය. වාක්‍ය අතර සම්බන්ධතාව කියලා කියන්නේ එක අදහසක් කියලා ඒ අදහසට සම්බන්ධ අදහසක් තමයි දෙවෙනියට අපි ලියන්න අවශ්‍යයි. ඒක නම් අභ්‍යාස මගින් පුහුණු වෙවිය යුතු එකක්. ඒකත් අපි ඉදිරියේදී සාකච්ඡාවට ගමු. ඊළඟ එක තමයි මාතෘකාවක් ලියන්නේයි උපදෙස් දී ඇතනම් පමණක්. මේක මතක තියාගන්න හොඳට. ඕනෑම ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනකොට ඒ ප්‍රශ්න පත්‍රයේ තියෙන පොදු උපදෙස් කියලා දෙයක්. එතකොට ඔබ ප්‍රශ්න පත්‍රයේ ගත් විගස කළ යුතු පළවෙනි කාර්යය තමයි උපදෙස් කියවීම. හේතුව තමයි අවුරුද්දෙන් අවුරුද්දට උපදෙස් කියනවා වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නේ මේ අවුරුද්දේ තියෙන උපදෙස් ආයි ඊළඟ අවුරුද්දේ එයිද කියලා. එතකොට පළවෙනි පිටුවම වෙන් වෙලා තියෙන්නේ මේ වැඩේට. ඒකට විනාඩියක් ගත යුතුයි අනිවාර්යයෙන්. පේපර් එක අතට ගත්ත ගමන් ඕනෙම පේපර් එකක. දැන් මම වුණත් අද වුණත් මම විභාගයක් ලියනකොට පේපර් එකක් ගත්තොත් ඒ පේපර් එකේ උපදෙස් මාලාව බලන්න. මේ අපි වුණත් එහෙම තමයි. දැන් අපි දැන් විභාග කටයුත්තකට ගියා කියලා තමයි විභාගයක් අධීක්ෂණය කරන්නේ. ඒ වැඩේට ගියත් ඉස්සෙල්ලාම කරගෙන බලන්නේ උපදෙස් ටික. ඒ උපදෙස් වල වැරද්දක් තියෙනවා ඒක ඉක්මනටම සංශෝධනය කරන්න. පළවෙනියටම කරන්න ඕනේ පේපර් එකක් ගත්තා. ඒක පුරුද්දක් බවට පත් කරගන්න ශික්ෂණයක් බවට. පේපර් එක ගත්තා අරගෙන කිසිදු අවස්ථාවක කලබල විය යුතු නෑ. අවශ්‍ය වෙලාවට ලියන්න පුළුවන් හරියට වැඩ ටික කරනවා. ඒක අරගෙන අපි කියවල බලලා මොනවද දීලා තියෙන පොදු උපදෙස්. නේද? මෙන්න මෙච්චර පිටු ගාණක් තියෙනවා කියලා තියෙන්න පුළුවන්. එතකොට අපි බලනවා පොඩ්ඩක් පෙරලා පිටු ටික සේරම print වෙලාද? මොකද අපිට ලියන්න දෙන්නේ පේපර් එකේමයි ලියන්න දෙන්නේ. හොඳයි මම ඒක ගිය සතියේ සඳහන් කරා වෙනම කොළ දෙන්නේ නැහැ. පේපර් එකේ ඉඩක් තියෙනවා ඒ ඉඩේ තමයි ලියන්න තියෙන්නේ. කටු වැඩ වලට කොළයක් ඉල්ල ගන්න පුළුවන්. ඒ ඉඩේමයි ලියන්න තියෙන්නේ. ඒක නිසා බලන්න පේපර් එක print වෙලාද. මේ වගේ දේවල් නෙවෙයි සාමාන්‍ය උපදෙස්. ඉතින් පොදු උපදෙස් ටික බලනවා. බලලා අපි මේවට කියනවා අනු උපදෙස්. නේද? ප්‍රධාන උපදෙස් නෙවෙයි මේවා අනු උපදෙස් ප්‍රශ්නයකට අදාළව දීලා තියෙන උපදේශ. එතකොට මේ ප්‍රශ්නේ දාලා තියෙනවා කවුද මේ එනවා යනවා. මේ ප්‍රශ්නේ දාලා තියෙනවා ඇතැම් විට පහත සඳහන් ඡේදයේ සාරාංශකරණය කොට ඊට සුදුසු මාතෘකාවක් සපයන්න. මේක ඉතාම වැදගත්. එතකොට මේ මාතෘකාව උඩින් ලියනවද යටින් ලියනවද ඒක ප්‍රශ්නයක් නැහැ. හොඳයි කොහෙන් හරි ලියන්නයි ඕනේ. සමහර ඡේද ලියලා ඉවර වෙලා මාතෘකාවක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඡේදය අවසන් කළා මාතෘකාව යටින් ලියන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මොකද නිශ්චිත මාතෘකාවක් දෙන්න කියලා උපදෙස් දීලා තියෙනවනම් පමණයි දෙන්නේ. හොඳයි. එහෙම උපදේශයක් දීලා නැත්නම් අපි සාරාංශකරණයකට මාතෘකාවක් තියන්නේ නැහැ. ඒක තමයි විධිමත් ශික්ෂණය. දැන් ගිය සැරේ මේ රාජ්‍ය පරිපාලන විභාගෙට මාතෘකාවක් ලියන්න උපදෙස් දුන්නා. එතකොට මේ සැරේ එතකොට සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. ඒක නැති වුණා කියලා ගැටලුවක් නැහැ. අපි මාතෘකාවක් දෙන්න කියලා දුන්නොත් විතරයි මාතෘකාවක් ලියන්නේ. එහෙම නැත්නම් මාතෘකාවක් ලියන්නේ නැහැ. ඒක. කවුද දන්නේ මේ එක්කෙනෙක් මේකට එන්න බැරුව එයා එනවා අපිට ඩිස්ටර්බ් ටික හරි ඊළඟ එකට යමු අපි මෙතන ඉඳන් මේ අභ්‍යාස මාලාවක් විදිහට තමයි මේ වැඩේ කරන්නේ. මම කිව්වා මේකට සහභාගී වෙලා ඉන්න අයට සටහන් පොතක් තියාගන්න කියලා ළඟ මේකට මම වෙලාවක් දෙනවා. මේක මේ ලියලා ඉවර වුණාට පස්සේ අපි මේ වැඩේ අද මේ දැන් කතා කර කරන්නේ හොඳයි. මේ වැඩේ දැන් කතා කර කරන්නේ මේ විදිහට තමයි අභ්‍යාසය යන්නේ. නැතුව මම මෙතන දේශනයක් විදිහට නෙමෙයි කරන්නේ. හොඳයි. සාරාංශකරණය පිළිබඳව හැඳින්වීමේ දේශනයක් නෙමෙයි අද වෙන්නේ. මම දැන් හැඳින්වීමේ කොටස කරලා අවසానයි. මෙතන ඉඳන් අපි කරන්නේ අභ්‍යාස කරන්නේ. එතකොට මේ අභ්‍යාස කරන්නේ මගින් මම යම් සිද්ධාන්ත කියලා දෙනවා සාරාංශකරණයට අදාළ. මම එතකොට නිශ්චිත කාලයක් ලබා දෙනවා. ඒ කාලය ලබා දීලා ඒ කාලය තුල මේක ලබා දීම තමයි සිදු කරන්නේ. හරිද? දැන් මම කිව්වා සාරාංශකරණය කියලා කියන්නේ
සාරය දැක්වීම එහෙම නැත්නම් පිඬු කොට දැක්වීම නේද? සංක්ෂිප්ත කොට දැක්වීම කියලා කිව්වා. හොඳට මතක තියාගන්න මම මේ දෙන උපදේශය මේක මාක් ස්කීම් වල තියෙන උපදේශයක්. මම දැන් මාක් ස්කීම් එක ඇති මම පෙන්නන්නම්. මේ මාක් ස්කීම් එකේ තියෙනවා සාරාංශකරණය ලියනකොට ඔබේ වචනේ ලියන්න. ඒක ඉතාම වැදගත් උපදේශයක්. ඒක සාරාංශකරණය ලිවීම සඳහා ඉතාම ප්‍රයෝජනවත් උපදේශයක්. ඒකට හේතුව තමයි ඇතැම් අය හිතාගෙන ඉන්නවා සාරාංශකරණය කියලා කියන්නේ මේ වාක්‍යයක් දුන්නට පස්සේ මේ තියෙන අපි දැන් මේ පළවෙනි වාක්‍ය ගමු මෙතන එක වාක්‍යයෙන් තියෙන. ඒ වාක්‍යයේ තියෙන අනවශ්‍ය වචන ටික කපලා දානවා. දාලා ඉතිරි වචන ටිකෙන් වාක්‍යයක් හදන එක කියලා හිතනවා. හරිද? උඩට මතක තියාගන්න මම මේ කියන්නේ ඔළුවට ගන්න. සමහර අය හිතන දෙයක් මේ. වචන කපලා අපි වචන 4ක් ඉතුරු වුණා කියලා. ඒ වචන තව වචනයක් විතර දාලා වාක්‍යයක් ලියනවා. ඒක සාරාංශකරණය කියලා සමහර අය හිතාගෙන. ඒක සාරාංශකරණය නෙවෙයි. ඒක සාරාංශකරණය පිළිබඳ වැරදි පූර්වාදර්ශයක්. එහෙම සාරාංශකරණය කරන්න ගියොත් එහෙම වෙන්නේ ඔබ අවසානයේ ලියන සාරාංශකරණේ කිසිදු අර්ථයක් නැති වාක්‍ය ලියවිලා තියෙනවා. මේ වාක්‍ය දෙයයන්ටවත් තේරුම් ගන්න බෑ. හොඳට මතක තියාගන්න සාරාංශකරණය කියලා කියන්නේ වාක්‍ය කියවලා ඔබේ අදහසින් නැවත වාක්‍ය ලිවීම. හරිද? එතනදී අර මුල් වාක්‍යයේ තියෙන වචන අපේ වාක්‍යයට ගන්න බාධාවක් නැහැ. හොඳට ඔළුවට ගන්න මම කියපු එක මම කිව්වේ මොකද්ද? සාරාංශකරණය කියලා කරනවා කියලා කියන්නේ මොකද්ද? සාරාංශකරණය සඳහා ලබා දීලා තියෙන එකේ වචන අවබෝධ කරගෙන ඒක ධාරණය කරගෙන අපේ වචන වලින් අලුතින් ලිවීම. ඇයි මම එහෙම කියන්නේ? අර වචන පටල ලියලියා ඉන්නේ යොත් එහෙම ඔබට විශාල කාලයක් යනවා. හරිද? ඉස්සෙල්ලා වාක්‍ය කියවලා ඒ වාක්‍යයේ අදහස ගන්න. මේක කියන්නේ මේ ගැන. අදහස අරගෙන ඒක සංක්ෂිප්ත කරලා ඔබේ වචනෙන් ලියන්න. ඔබේ වචනෙන් ලියනකොට අපිට අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඡේදේ තියෙන වචන අපිට ගන්න පුළුවන්. ඔන්න එක අවස්ථාවක්. හරිද? අපට ප්‍රශ්නයක් විදිහට දීලා තියෙන ඡේදේ වචන අපේ වාක්‍යයට ගන්න පුළුවන්. අනිත් වැදගත්ම අවස්ථාව තමයි ඔබේ සිතේ තියෙනවා නම් යම් අදහසක් ප්‍රකාශ කරන වචනයක්. ඒ වචනේ ඔබේ වාක්‍යයට භාවිත කරන්න පුළුවන්. මේ සාරාංශකරණය සාර්ථක වෙනවා නම් සාර්ථක වෙන්නේ ඔය විදිහට කරොත් පමණයි. ඔබට මතක තියාගන්න. ඒකට මම මේ කියන්නේ මේ සම්බන්ධව වසර ගණනාවක අභ්‍යාස කිරීමෙන් මම අභ්‍යාස නෙමෙයි විවිධ අයට උගන්වලා ඒ අයගේ අභ්‍යාස පරීක්ෂා කිරීමෙන් මම මේ ඉගෙනගත්ත දෙයක් තමයි මම මේ කියන්නේ. කිසිදු දිනක ඒ වැඩේ කරන්න යන්න එපා. ඒක සාර්ථක නෑ. ඒක අසාර්ථකයි. එහෙම වාක්‍යයක් ගොඩනගන්න අමාරුයි. මුලින්ම කරන්න ඕනේ කිසියම් වාක්‍යයක් දීලා තියෙනවා ඒක කියවලා ඒකට අදාළ අදහස ධාරණය කර ගැනීම. දැන් උන අපි මේ පළවෙනි වාක්‍යය මේ වැඩේට ගන්න. දැන් මම මේ යම්කිසි ඉංගියක් දෙනවා මේ පළවෙනි වාක්‍ය කිරීම සම්බන්ධව. මේක දැන් අභ්‍යාසයක් විදිහට කරලා අපි මේ ගෲප් එකට දාමු ෆොටෝ එකක්. වෙන අපිට කරන්න විදිහක් නැති හින්දා හොඳේ. ඒක මේ ගැටලුවක් කරගන්න එපා. දැන් මේ මයික් එක මේ ඔන් කරලා අහන්න ගියොත් එහෙම මේක විශාල වෙලාවක් යන හින්දා අපි අර විදිහට කරමු. මට එතකොට බලලා එක එක මට ඒවැය තියෙන දේවල් එක්ක මේක සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි දැන් කරන්න අවශ්‍යයි. නේද? ඒක කරන්න නැතුව අපිට ටිකක් මේක අමාරුයි. ඒකින්ද ටිකක් උනන්දුවෙන් මේකට සහභාගී වෙන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මොකද අපේ මේ කාලය අපරාධ නිසා නැත්නම් කාලය බොහොම අර්ථාන්විතව අපි යොදා ගන්න ඕනේ. ඒක ගත කරන්න ඕනේ හින්දා අපි ඊට මේ වැඩේ කරමු. මම ඉංගි දෙකක් දෙනවා පළවෙනි වාක්‍ය කිරීම සඳහා. මම කියපු මූලිකම සාධකය මොකද්ද? වාක්‍ය කිව්වා අදහස අවබෝධ කරගත්ත ඔබේ වචනේ ලියුවා. හරිද? පළවෙනි ඉංගිය තමයි ඔබට විස්තර කරලා තියෙන වචන ගණනාවක් වෙනුවෙන් එක වචනයක් හෝ දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි ඉංගිය තමයි විස්තර වචන ගණනාවකින් විස්තර කරලා තියෙන එකක් සඳහා එක වචනයක් හෝ දෙකක් හෝ දාන්න පුළුවන්. මේක එකක්. ඔබට හිතෙනවා මේ මෙතන මෙච්චර වචන ගොඩක් ඕනේ. මේක එක වචනකින් කියන්න පුළුවන්. මම ඒකනේ කිව්වේ ඔබේ වචන මේක භාවිත කරන්න නිදහස තියෙනවා. දෙවෙනි එක තමයි කිසියම් ආකාරයක අනවශ්‍ය නෙමෙයි සාරාංශකරණයකදී අනවශ්‍යයි. ඉතා දීර්ඝ වර්ණනා කරලා තියෙනවා යම් දේවල්.
නේද? දීර්ඝ වර්ණනා කරලා තියෙනවා යම් යම් දේ. ඒවා ඒ වර්ණනා අත්තරලා ඒවෙන් ඉදිරිපත් කරන දේ සංජානනය කර ගැනීම. මේ අභ්‍යාසය තමයි අපි මේකෙන් පරීක්ෂා කරන්නේ. මම පොඩි නිදර්ශනයක් කියන්නම්. හොඳේ නැත්තම් මේක තරමක් අපහසු වෙන්න පුළුවන් සමහර අයට. මම මෙහෙම කියන්නම්කෝ. මම කියනවා මෙන්න මෙහෙම එකක්. මම කියනවා මෙහෙම එකක්. පසළොස්වක පෝදා සඳද නිල් පැහැති වර්ණයෙන් බැබලෙන තාරුකාවලින්ද සමන්විත අහස සුන්දරයි. මෙහෙම කියනවා. හරිද? මම කිව්වා කියලා හිතන්න. දැන් මේකේ දැන් අර මුලින් තිබුණනේ ටික නේද? පසළොස්වක සඳක් තියෙනවා ඇත්ත. නිල් පාට තාරකා තියෙනවා කියලාත් මම කිව්වා. ඇත්ත ඒවා තියෙනවා. ඒවා තියෙන අහස ලස්සනයි කියලා වාක්‍යයක් තියෙනවා. හැබැයි අපිට කියන්න පුළුවන් සාරාංශකරණයකදී අපි මේකේ සාරය නිගන්නේ. මේකේ සාරය ගත්තොත් අපි කියන්නේ මොකක්ද? මේ අර ඔක්කොම තියෙනවා තමයි ඇත්ත ඒවා තියෙනවා. ඒවා තියෙන්නේ අහස ලස්සනනේ. අපි කියනවා ඒ සියලුම දේවල් අයින් කරලා අහස. අහස ලස්සනයි. නැත්නම් අද අහස ලස්සනයි. හේතුව මොකද්ද? අරවා තියෙන හින්දා වෙන්නේ නැති. ඒක එතකොට විස්තර කිරීම අවශ්‍ය වන්නේ සාරාංශ කරන්නේ. නේද? අපි මේ වගේ අනවශ්‍ය විස්තර කිරීම අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම ඉවත් කරන මූලිකම දේ. ඒ කියන්නේ මොකක්ද? මොකක් ගැනද? අහස ගැන කියන්නේ. අනිත් දේවල් වැඩක් නැහැ. ඒ කේන්ද්‍රීය සාධකයේ අරගෙන අපි අදහස ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මම මෙතන දීලා තියෙනවා මේ වාක්‍යයක්. මෙතන වචන ගණන ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකිතරම් කෙටියෙන් මේ වාක්‍ය ලියන්න. හැකිතරම් කෙටියෙන්. හොඳට පුංචි වෙලාවක් දෙනවා. 8:37යි. විනාඩි 3ක් 2ක් වගේ විනාඩි 3ක් විතර දෙන්නම්. පළවෙනි එකකින් කමන්නේ විනාඩි 4ක් විතර ගන්න. දැන් මේක දිහා බලාගෙන වාක්‍යයක් ලියන්න. විනාඩි 3ක් 4ක් අරගෙන එක වාක්‍යයයි හොඳ එක වාක්‍යයයි හැකිතරම් කෙටියෙන්. ඒකේ වචන ගාන සීමාවක් දෙන්නේ නැහැ මම. මේකට වඩා එක වචනයක් හරි අඩු වෙන්න ඕනේ හැබැයි හොඳ. මේක දිහා බලලා උත්සාහ කරන්නකෝ බලන්න. පළවෙනි එක පොඩි වෙලාවක් ඔන්න මම දෙනවා. මම වතුර ටිකක් බීලා එන්නම් මේ වෙලාවේ කරන්න. මේ ලින්ක් එක තව මේ විනාඩි 3කින් ඉවර වෙනවා. ඒක නිසා මේ ආය අලුත් ඒ ලින්ක් එකෙන්ම නැවත එන්න. මේ ඉවර වෙච්ච කට්ටිය ෆොටෝ එකක් දාන්න.
සමහර අය දෙකම ලියලා නේ කමන්නේ. ඒකටත් මම වෙලාව දෙනවා හොඳ. පළවෙනි එක ලියන්න කිව්සෙල්ලා. මම බලමු පළවෙනි එක කොහොමද සංක්ෂිප්ත කරගන්නේ කියලා. අනිත් අය ලියලා නැද්ද? මේ උත්තර බලලා එහෙම ලියන්න එපා. නේද? සමහර අය එහෙම කරනවද දන්නේ නැහැ. WhatsApp එකේ තියෙන උත්තර බලලා එහෙම ලියන්න එපා. තනියම ලියලා ඊට පස්සේ WhatsApp එකට දාන්න. පළවෙනි එක විතරක් ලියන්න. දැන් හැබැයි වෙලාව නැති නේ. 1 2 3 4ක් ඇවිල්ලා තියෙනවා අනිත් ඒවා නම් නැහැ. අභ්‍යාස නොකර ඉන්න එපා. අභ්‍යාස කරොත් තමයි වැඩේ අල්ලගන්න පුළුවන්. ඒක තමයි මේ කාලේ ගන්න නැත්තම්. මේක දේශනයක් වගේ කරන්න පුළුවන්. දේශනයක් වගේ කරා කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අභ්‍යාස කරන්න. අනිත් අය මේ උත්තරේ දාන්න ලියන ගමන් නම් වෙලාව ටිකක් ටිකක් වෙලා තියෙන දැන් නේද වෙලාව ඇති. දැන් අපි මේ උත්තර ටිකක් සාකච්ඡා කරමු. මන්ද එක උත්තරයක් කියනවා. මේකේ තියෙනවා උසට ගැලපෙන මහතකින් යුතු ගිරිගෝරිස් දුටුවන්ගේ සිත් ආකර්ෂණය කරවන තරුණයෙකි. හරි. ඒක වාක්‍යය. ඊට පස්සේ තව එකක් තියෙනවා ගිරිගෝරිස් දුටුවන්ගේ හද ප්‍රබෝධවත් කරන රූපයකින් යුතු යෞවනයෙකි. ඒක. ඊට පස්සේ ගිරිගෝරිස් ඊටමත් ලස්සන යෞවනයෙකි. ඒක ටිකක් ගොඩක් සංක්ෂිප්තයි නේද? ඒක සියල්ලම තියෙනවා ගොඩක් සංක්ෂිප්තයි ඒක. ඊළඟ බාර මේක නම් ටිකක් දීර්ඝයි. උසට සරිලන මහතකින් යුතු ගිරිගෝරිස් දුටුවන්ගේ හද ප්‍රබෝධයට පත් කරවන රූපයකින් යුතු යෞවනයෙකි. ඒක තරමක් දීර්ඝයි. ගිරිගෝරිස් දුටුවන් වශී කරවන කඩවසම් පුද්ගලයෙකි. හරි. දැන් අපි මේ ටික අරගෙන අපි මේක සාකච්ඡා කරලා බලමු මොකද්ද මේකේ තියෙන මේ ස්වභාවය නේද? ඇයි මේ සාරාංශ කරනවලදී කෙනෙක් දීර්ඝ වෙන්නත් කෙනෙක් එකක් ඊටාම සංක්ෂිප්ත වෙන්නත් හේතුව මොකක්ද කියලා. හරි. දැන් මම කියුවා මේ වාක්‍ය කියවල වටහා ගන්න ඕනේ පළවෙනි දේ මොකද්ද? මේකේ සාරය. අත්‍යවශ්‍ය කරුණු තියෙනවා. ඒ කරුණු කිසිදු විටක අත්හරින්න බෑ. ඒක එක නිර්ණායකයක් පැනවීම. එතකොට මේක හැමෝම හඳුනගෙන තියෙනවා මොකක්ද? එකක් තමයි මේකේ මේ පුද්ගලයාගේ නම. ඒක හැමෝම හඳුනගෙන තියෙනවා. ඒක තාම හොඳ ලක්ෂණයක්. කවුරුත් එතකොට මේ නම අත්හැරට ලියලා නැහැ. ඔන්න එහෙනම් ඒක ඊටාම වැදගත් සාධකයක්. කවුරුත් ඒක මගහැරලා නැහැ. මම හිතුවා ඒක මගහැරලා සමහර අය ලියයි කියලා එහෙම ලියලා නැහැ. ඒක එකක්. ඊට පස්සේ සමහර අය නේද උත්සාහ කරලා තියෙනවා පුළුවන් තරම් මේක සංක්ෂිප්ත කරන්න. පුළුවන් තරම් සංක්ෂිප්ත කරන්න. මෙන්න තව එකක් තියෙනවා වැදගත් එකක් මොකක්ද එයා? තරුණේ. මේකත් අත්හරින්න බෑනේ. මේ දැන් ඔන්න මේ වචන දෙකෙන් අපිට විශාල දෙයක් දැන් මේක තමයි සාරය. මම කොට සාරය හොයාගෙන යන්න ඕනේ කියලා. දැන් මේ සාරයේ තියෙන කොටස් දෙකක්. එකක් තමයි මේ කියන්නේ ගිරිගෝරිස් කියලා කෙනෙක් ගැන එයා තරුණයි. ඔන්න. කිව්වොත් දැන් කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ කියන කෙනා කවුද කියන එක. අනිත් එක්කෙනා කියන කෙනාගේ ඊටාම වැදගත් චරිත ලක්ෂණයක්. එයා තරුණ කෙනෙක්. ඒක නැතුව බෑනේ මොකක් කියන්නේ. දැන් මේ දෙක කිව්වොත් යම් තාක් දුරකට අදහස් සංක්ෂිප්ත අදහසක් එනවනේ. ගිරිගෝරිස් තරුණයෙකි. නැත්තම් ගිරිගෝරිස් යෞවනයෙකි. හරිද? දැන් මේ තව ටිකක් තියෙනවනේ. දැන් මේවෙන් තමයි මේ අපි මේ
නොමග යන්නේ. ඒ වගේව තියෙනවා සාරාංශවල. මේ දැන් එක්කෙනෙක් මේ සමහර විට යෞවනෙක් ඉන්න පුළුවන්. එයා මෙහෙම කෙනෙක් නෙවෙන්න පුළුවන්. නේද? දුටු දුටුවන්ගේ මේ සිත තුළ ප්‍රබෝධය ඇති කරන එහෙම කෙනෙක් නොවෙන්න පුළුවන්. තවත් එකක් ආවද බලමු. මේ එහෙම කෙනෙක් නොවෙන්න පුළුවන් නේ. ඒක එක්කෙනෙක් කියලා තිබුණා ගිරිගෝරස් ඉතාමත් ලස්සන යෞවනයක හැරි තරුණයෙක් හැරි එහෙම අදහසක් ලියලා තිබුණා. දැන් ඔය උසට ගැලපෙන මහත ඊට පස්සේ දුටුවන් අයගේ ප්‍රබෝධය ඇති කරන කියන අදහස් සියල්ල මම කියන ඔයාගේ වචන ගන්න කියලා නේද? ඒ සියලුම දේවල් හඟවන්න ප්‍රමාණවත් එක වචනයක් අපිට කියන්න පුළුවන් ලස්සන. ඒක ප්‍රමාණවත් නේද? දැන් ලස්සන අය උසට ගැලපෙන මහතකින් නැද්ද? තියෙනවා. දුටු අයගේ ප්‍රබෝධයක් ඇති කරන්නේ නැද්ද? ඇති කරනවා. අර සියල්ලම තියෙනවා මේ වචනේ. කාගේද මයික් එකක් ඔන්නලා නේද? බලන්න කාගේද මයික් එකක් ඔන්නලා අපිට ටිකක් බාධායි. කොරෝනා හැදිච්ච කෙනෙක් දන්නේ නැහැ ටිකක්. ඉංග්‍රීසියෙන් එහෙනම්. දැන් මම කිය හිටියේ අර සියලුම දේවල් සංක්ෂිප්ත කරන්න පුළුවන් වචන භාෂාවේ තියෙනවා. ඒ තියෙද්දි අපි මේ වැඩ ගන්න නැත්තම් අන්න අපි නිෂ්ප්‍රයෝජනයි. මම ඒකයි කිව්වේ අදහස හොඳට තේරුම් අරගෙන අපේ වචන වලින් ලියන්න පුළුවන්. මේ තියෙන වචන ගලවලා ගන්න කියොත් වැඩේ පැටලෙනවා. ඉතින්ලාම අර්ථ ගන්න. මොකක්ද අදහස? මේකේ තියෙන්නේ ඇත්තටම මේ ලස්සන තරුණයෙක් ගැන කියලා තියෙන කවුරුත් තරුණයෙක් කියලා. මෙහෙම ලියුවනම් ඒක එතකොට සාර්ථක සංක්ෂිප්ත රචනයක් විදිහට අපිට කියන්න පුළුවන්. මොකක්ද? ගිරිගෝරිස් ලස්සන තරුණයෙක් එහෙම නැත්තම් ලස්සන යෞවනයෙක්. එතකොට ඊටමත් කියලා හේකුත් ඕනේ නැහැ. දැන් අර ලියපු කෙනා මම ඒක වැරද්දක් කියනව නෙමෙයි හොඳේ. ඒක අනිත් අය කියවත් වැරදි කියලා කියනව නෙමෙයි හොඳේ. අනිත් අය කියවත් හොඳයි. පළවෙනි අභ්‍යාසෙ නෙමෙයි. මම මේ කියන්නේ මොනතරම් දුරට මේක සංක්ෂිප්ත කරගන්න පුළුවන්ද කියලා. හොඳද? දැන් වචන ගානක් දීලා තිබුණොත් අපිට මේ වචන ගානෙදි තව වචන දාලා ලියන්න පුළුවන්. එතකොට අතිශය සංක්ෂිප්ත කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් දැන් අපිට ගිරිගෝරිස් ලස්සන යවුණේක කිව්වොත් අදහස පැහැදිලි. හැබැයි අපිට තවත් හොඳ වචනයක් තියෙනවා භාෂාව තව කවුරු හරි තවත් දුරටත් දන්නවනම් මොකක්ද? එක්කෙනෙක් ලියලා තිබුණා කඩවසම්. මේ සියල්ලටම එකසේ ගැලපෙන වචනය. නේද? උසට ගැලපෙන මහත තියෙන අයට අපි කියනවා කඩවසම් කියලා. කඩවසම්මයි එතකොට දුටුවන්ගේ හද තුල ප්‍රබෝධයක් ඇති කරනවා. නේද? දිව්‍යමය රූප ස්වභාවයක් තියෙනවා කියන එක අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමක් නෙවෙයි. එහෙම කියන්නත් පුළුවන් සමහර අය නිකන් දෙයියෙක් වගේ ලස්සන. එතකොට අන්න අපිට අවශ්‍යයි නම් මේක සංක්ෂිප්ත කරන්න පුළුවන් මොකද්ද? ගිරිගෝරිස් කඩවසම් යවුවනේ. පැහැදිලිද මං කිව්වේ? ඔන්න බලන්න අපිට එතකොට අපේ වචන පාවිච්චි කරොත් මම දැන් මේක දුන්නේ ඒකට. මේක දුන්නේ කුමක් සඳහාද? ඔබ තරමක් දිරිමත් කරන්න. මොකටද? සාරාංශي තියෙන ඇතැම් වචන 10කින් කියන දේවල් අපි ළඟ තියෙන එක වචනකින් කියා ගන්න පුළුවන්. හරිද? ඔන්න මතක තියාගන්න ඕනේ දේ. සාරාංශ වචන 10ක් තියෙනවා නම් ඒ වචන 10ක දේවල් අපේ එක වචනකින් කියන්න පුළුවන් අවස්ථා එනවා. හොඳද? දැන් ලංකාවේ ස්වභාවය පිළිබඳ විස්තර කරනවා කියලා කියන්නකො. මොකක් හරි ලංකාවේ ස්වභාවය විස්තර කරනවා. ලංකාව කියලා කියන්නේ මෙන්න මෙහෙම රටක් නිසි ආර්ථිකයක් නැහැ. මෙහෙම කියනවා. උන් අපි ළඟ වචනයක් තියෙනවා මොකද්ද? සංවර්ධනයේ වෙමින් පවතින. එහෙම නැත්නම් ඌන සංවර්ධන. ඒවට තමයි මේ වචන තියෙන්නේ. දැන් අරකේ වචන වලින්ම ලියන්න ගියොත් අපිට මොකද වෙන්නේ? අරක ගලප ඒ වචනම කොහොම හරි අමුණ වචන අඩු කරගන්නත් බෑ. නේද? එහෙනම් මම මේක දුන්නේ එකක් ඔබ දිරිමත් කිරීම සඳහා. මොකද මොන පැත්තද දිරිමත් කරන්නේ? අපේ තුල තියෙන වචන අපි පාවිච්චි කරන්න ඕනේ මේ වැඩේට. බය වෙන්න එපා. හොඳයි ලකුණු කපන්නේ ඒව නෑ හොඳයි. මෙයා මෙයාගේ වචන දාලා සාරාංශ කරලා ලියලා ලකුණු ටික අඩු කරන්න ඕනේ. එහෙම කවදාවත් ලකුණු අඩු කරන්නේ නෑ. එතකොට ඔබ සාරාංශ කරනකොට භාවිත කළ යුතු ඉතාම වැදගත් ශිල්ප ක්‍රමයක් තමයි මම දෙන්නේ කිව්වේ. මොකක්ද ඒ ශිල්ප ක්‍රමය? ඔබේ වචන භාවිතයට ගැනීම. මාන කොච්චර අපිට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා දැන් බලන්න මෙතන වචන කීයක් අඩු වුණාද කියලා. මේ උඩ පේලියම නැති වෙලා ගියා. නේද? මෙතනත් පේලියම නැති වෙලා ගියා එක වචනයකින්. නේද? දැන් කඩවසම් කියන වචනේ මතක් වුණා නම් කාට හරි වැඩේ ඔක්කොම ෂේප්. කවුරු හරි ලස්සන කියලා දැම්මම වැඩේ ඔක්කොම ෂේප්.
එතකොට මෙන්න මේ වගේ අපි හැම වෙලේම අපි තුල තියෙන වචන. ඒව නැත්තේ නේ හොඳේ. අපි අහනවනේ එදිනෙදා ජනමාධ්‍ය අපි බලනවා, පුවත්පතක් හිටපු ගමන් බලනවා. මේ Facebook එකේ එහෙම කොච්චර දේවල් ලියලා තියෙනවද? මේ අපි ඒවා කියවනවා. එතකොට අපි ওই ප්‍රවෘත්තිවල දේශන විලාසයේදී යම් දේවල් කියවෙනවා. මේවා අපි ඇඟ ඇතුලේ තියෙනවා. හැබැයි කල්පනා කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. යම් දේවල් ඌම සංවර්ධිත කියනවා. මේ හරිත කියලා කියනවනේ. ඒ වගේ කියලා කියනවා. තිරසර කියලා කියනවනේ. තිරසර කියන්නේ මොකක්ද? ඒ වගේ වචන දැනගන්න ඕනේ. තිරසර කියලා කියන්නේ සංවර්ධනය දෙපසින්ම සිද්ධ කර ගැනීම. තිරසර සංවර්ධනය කියන්නේ ඒකනේ. මේ වචන පොඩ්ඩක් මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක වැදගත්. මොකද අපිට බොහෝ විට මම සාරාංශකරණයට සම්බන්ධ විෂයන් කියන වෙනේම ඔය ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව වගේ විෂයන් වලින් තමයි අපිට සාරාංශකරණය දෙන්නේ. භාෂා ප්‍රශ්න පත්‍රයක් වුණාට. මොකද ඒවෙන් තමයි අර ස්ටැටික් තියෙන්නේ. මේ සංඛ්‍යානමය දත්ත තියෙන්නේ වෙන්නේ. බොහෝ විට සංඛ්‍යානමය දත්ත වගේ දේවල් වර්ෂ අවුරුදු මේව තියෙන ඒවා තමයි දෙන්නේ. මොකද ඒක ඔළුව ටිකක් පැටලෙනවා. මොකද ළමයි ඒවා ඒකට අයින් කරන්න ඒවා මැලි ටික. ඒවා අයින් කරන්න කැමති නැහැ. අනේ මේ අවුරුද්ද අයින් කරාම අපරාධිනේ, මේ අවුරුද්ද අයින් කරාම අපරාධිනේ. මෙතන මේ 113යි කියලා තියෙන එක අයින් කරාම අපරාධිනේ. ඌය පැටලි ඉන්නවා නම්. ඒකවල අර වගේ වචන. දැන් තිරසර සංවර්ධනය කරලා කියන්නේ එක පැත්තකින් භෞතික සංවර්ධනයට අත්පත් කරගන්නවා, අනිත් පැත්තෙන් පාරිසරික සංවර්ධනය. නේද? පරිසරයත් සුරක්ෂිත කරගැනීමෙන් සිදු කරන සංවර්ධනය. ඒක තමයි දැන් සංවර්ධනයේ තියෙන නවතම භාවිත කරන ලෝකේ ක්‍රමවේදය. තිරසර සංවර්ධනය. නේද? එතකොට ලෝක මේ සංවිධාන අපිට මේ අනුමත කරලා තියෙන තිරසර සංවර්ධන. තිරසර සංවර්ධන අරමුණු එහෙම ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඒව එහෙම බලා ගන්න වෙනවා සාමාන්‍ය දැනුමට. එතකොට මේ වචන අපට වැදගත් වෙනවා මේ වගේ වැඩවලට. මේ අභ්‍යාස කරේ එතකොට කුමක් සඳහාද? දිරිමත් කිරීම සඳහා. හොඳද? හරි. අපි එහෙනම් දෙවෙනි එකටත් පුංචි වෙලාවක් කරගෙන ඒකත් අභ්‍යාස කරමු. ඒකත් මේ වගේම යම් කිසි උපදේශක් දීම සඳහා සකස් කරපු එකක්. ඒකත් විනාඩි 2ක් විතර අරගෙන ලියන්නකෝ බලන්න. විනාඩි 2ක් වගේ හොඳයි. වැඩි වෙලාවක් ගන්න එපා. සමහර අය ලියලක් තියෙනවා. ඒක ලියලා දාන්න ඉක්මනට. බලන්න ලියපු අය දාන්න මේ අනිත් අය ගැටලුවක් නැහැ. සංදේශය කියනකොට නම් හල් නයන් එන්නේ හොඳේ. මොකද්ද මේක දාලා තියෙන්නේ? හල් නයන්නේ. කරන්නේ සංදේශය True rồi. ගැටලුවක් නෑ අපි දාලා තියෙන ටිකෙන් සාකච්ඡා කරමු වැඩි. අනිත් අය දාන්න හොඳේ මේ මම මේ කියන වෙලාවට පුළුවන් අය ටක් ගාලා ලියලා මන්ට දාන්න වැඩි වෙලා ගන්න එපා හොඳේ මේ පොඩි වෙලාවල් අරගෙන කරන්න ඕනේ. මම දැන් සාකච්ඡා කරන්නම් මේක ගැන. මේකෙන් මට දෙන්න තියෙන එකම එක උපදේශයයි. එකක් තමයි මෙන්න මේක. මොකක්ද? සාරාංශකරණයේදී කිසිදු අවස්ථාවක කර්මකාරක වාක්‍ය ලියන්න එපා. පැහැදිලි උපදේශය මොකක්ද කිව්වේ? දැන් මේවා අමතක නොවෙන්න තමයි මම මේ එක එක දීලා තියෙන්නේ. හරි. එතකොට අමතක වෙන්නේ නැහනේ. වරද්දක් කරාම අමතක වෙන්නේ නැහැ. මේ මම මේ දවසේ කරා ඒක කරන්නේ නැහැ කියලා අමතක වෙන්නේ. හේතුව තමයි අපි කර්මකාරක රූපයෙන් වාක්‍ය ලිව්වොත් එහෙම වෙන්නේ
ඒකේ වචන ගාන වැඩි වෙනවා. දැන් මම මේ උදාහරණයක් කියන්නම් එකක් අරගෙන. මෙන්න බලන්න. දැන් මේක ඇත්තට මේ සාරාංශ කරන්නේ හොඳයි. මේවා ගැටලු නෙවෙයි මම කියන්නේ මේවා තවදුරටත් වර්ධනය කරගන්න, සකසා ගන්න අවශ්‍ය උපදේශ මම මේ දෙන්නේ. මෙන්න බලන්න දැන්. සැලලිහිණි සංදේශයේ ලියන ලද්දේ රාහුල හිමියන් විසිනි. කිසිදු ගැටලුවක් නැහැ ව්‍යාකරණාත්මක වාක්‍ය. ගැටලුව මොකක්ද? ලියලා තියෙන කර්මකාරක රූපේ. නේද? එතකොට මෙහෙම ලිව්වහම මොකද්ද වෙන්නේ? මෙහෙම ලිව්වහම වචන දෙකක් තුන වැඩි වෙනවා. එකක් තමයි විසින් කියලා වැඩි වෙනවා, ඊට පස්සේ ලියන ලද්දේ වගේ එනවා. මේ වගේ වචන වැඩි වෙනවා. ඒක නිසා හැම වෙලෙම සාරාංශකරණේ ලියනකොට කර්තෘකාරක වාක්‍ය ලියන්න පුරුදු වෙන්න. මොකද කර්තෘකාරක වාක්‍ය. මේක ටිකක් වචන වැඩි වගේ අවසානට ආපු එකේ කර්තෘකාරක වාක්‍ය කියන්නේ මොනවද? විසින් දාන්න නැතුව ලද්දේ ලැබුවේ ඒව දාන්න නැතුව ලියන එකට. ඒව මම රචනාව කරනකොට පොඩ්ඩක් ව්‍යාකරණ රීති කතා කරනවා. දැන් මේක අපිට ලියන්න පුළුවන් ඉතාම සංක්ෂිප්තව. සැලලිහිණිය ලිව්වේ රාහුල හිමිය. සැලලිහිණිය ලිව්වේ රාහුල හිමිය. බලන්න වචන කීයක් මම අඩු කරාද කියන එක සම්බන්ධයි. මොකද්ද ප්‍රශ්නේ? රෙකෝඩ් එක දෙන්න ඇහෙන්නේ නැහැ. රෙකෝඩ් එකක් දානවා මම මේ බලමු මේ දෙන්න බලන්න හොඳ. හරි. දෙන්න. මේ දැන් බලන්න මම අඩු කරපු විදිය. දැන් සැලලිහිණිය කියපු ගමන් දන්නවා අපි සංදේශයක් කියලා. නේද? ඒව ඉතින් ඒ තරම් මේ සූක්ෂම විදිහටම අවශ්‍යයි කියලා නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ අපි හරියට මේ වැඩේ කරොත් මොනතරම් දුරට මේවා සාරාංශකරණය කරන්න පුළුවන්ද කියන එක වටහා ගන්න. සැලලිහිණිය ලිව්වේ රාහුල හිමිය. අන්න මගේ සාරාංශය. දැන් මෙතන තව මම පොඩි වැදගත් දෙයක් කියන්නම්. දැන් ඔන්න අමතක කරන්න බෑ කර්මකාරකෙන් ආයෙ ලියන්නේ නේද? සැලලිහිණිය ලියන ලද්දේ රාහුල හිමියන් විසිනි. බලන්න කොච්චර දිගද කියලා අර වාක්‍ය කොච්චර කෙටිද බලන්න. සැලලිහිණිය ලිව්වේ රාහුල හිමියන්. මේක කොච්චර කෙටිද බලන්න. දැන් මම මේක උදාහරණ වාක්‍යයක් ගන්නම්. ඒක මේ අපිට අවබෝධ කර ගැනීම සඳහා කියන්නේ හොඳයි. එකක් මතක තියාගන්න. ඡේදේ නිශ්චිත නිවැරදි අක්ෂර වින්‍යාස දීලා තියෙද්දි වැරදි අක්ෂර වින්‍යාස ලියන්න එපා උත්තරේ. මේක එක උපදේශයක්. මොකද අක්ෂර වින්‍යාසයට උක්තාක්‍යාත පද සම්බන්ධයෙන් ලකුණු දෙනවා. ඇයි මේක භාෂා ප්‍රශ්න පත්‍රයක්? මොකද උඩ තියෙද්දිත් වරද්දලා ලියනවා කියලා කියන්නේ ඇස්පෙනීම හොඳ නැහැ කියන එක නිසා ඒකට ලකුණු අඩු වෙන්න පුළුවන්. ඔන්න එක උපදේශයක්. ඊළඟ එක තමයි මේ උක්තාක්‍යාත පද සම්බන්ධයෙන් ආරක්ෂා කරගත යුතුයි. හැදින් මේක මම කියලා දෙනවා සරල උක්තාක්‍යාත පද සම්බන්ධයෙන් ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන හිටියහම කරගන්න පුළුවන්. මොකද දැන් මේ වාක්‍ය බලන්නකෝ. සැලලිහිණි සංදේශයේ කර්තෘ රාහුල හිමියන් නැහැ. අපිට එහෙම ලියන්න බෑ. රාහුල කියලා කියන්නේ ඒක වචනයක්. මේ අපිට ලියන්න වෙන්නේ රාහුල හිමිය. එහෙම නැත්තම් රාහුල හිමියෝය කියලා බහුවචනෙන් ලියන්න ඕනේ. එතකොට ලියුවෝ කියලා වෙනස් වෙනවා මැද්දේ. සැලලිහිණි සංදේශයේ ලියුවෝ රාහුල හිමියෝය කියලා වෙනස් වෙනවා. ඒව දැම්ම කල්පනා කරන්න හොඳ එපා. හොඳ. එතකොට මේ ව්‍යාකරණයි ඔක්කොම පැටලෙනවනේ. මම ඒකයි ඒව වැඩි ගත්තේ නැත්නම් මම මේ නිකන් කිව්වේ. ඒවට ලකුණු හම්බෙනවා. ව්‍යාකරණ වරද්දලා තිබුණ සමස්තයක් විදිහට ඒවල ලකුණු කැපෙනවා. ඒකයි මම මේ කිව්වේ. හොඳ. ඒක නිසා අපි සරල ව්‍යාකරණ අධ්‍යයනය කරනවා. මම රචනාව කරන්න කලින් ඒක කරනවා. සිංහල භාෂාවේ සරල ව්‍යාකරණ අධ්‍යයනය කිරීම. මොකද රචනාව ලිවීමේදී ඒකට ලකුණු කොටසක් හම්බ වෙනවමයි මේවටත් හම්බ වෙනවා. මුළු ප්‍රශ්න පත්‍රයේම උත්තර ලියන්න ඕනේ නිවැරදි උක්තාක්‍යාත පද සම්බන්ධය ඇතු. බොහොම පුංචි ටිකයි තියෙන්නේ. හොඳයි රීති පොඩ්ඩයි තියෙන්නේ. මම මේ රීති ටික කියලා දෙන්නම් පැයක් විතරයි. ඒ ටික කියලා දෙන්නම් ඒක ඔළුවේ තියාගත්තා නම් ඉතාලම හොඳ රචනයක් ලියන්න පුළුවන්. නේද? ඒක එකක්. හරි. අපි දැන් ඊළඟට යන්න ටිකක් වෙලාව ගියා නේද? කතා කරන්න ගියා ඒක තමයි වැඩි. මේක ටිකක් මේ දීර්ඝ සාරාංශය. දැන් මම ඔබට කියලා දෙනවා වචන ගණනය කිරීමේ ක්‍රමවේදය. මේක මම කියවනේ ඡේදය අපිට වචන ගණනය කරන්න වෙනවා කියලා. දැන් මේ ඡේදයේ ආශ්‍රයෙන් අපි බලමු දැන් ඔබට මේ ඡේදය දීලා විභාගයට આવොත් පහත සඳහන් ඡේදය තුනෙන් එකක් පමණ වෙනසේ සාරාංශකරණය කරන්න කියලා. ගැටලුවක් නැහැ. අනුමාන කළ හැකිය කියලා තියෙනවනේ. ඒක ගැටලුවක් නැහැ. නේද? මෙහෙමයි. දැන් මෙහෙම හිතන්නකො. දැන් මම ලියන එක හරිම සාරාංශකරණය කියලා හිතන්න එපා.
දැන් මම ලියන්නේ හරිම සාරාංශකරණේ නෙමෙයි. මගේ සාරාංශකරණයයි තව කෙනෙක්ගේ සාරාංශකරණයයි වෙනස් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. සමහර විට මට වැදගත්මයි පේන කරුණක් ඔයාලට වැදගත් නැතුවම පේන්න පුළුවන්. ඔයාලට වැදගත්යේ පේන කරුණක් මට වැදගත් නෑ කියලා පේන්න පුළුවන්. ඒක මනුෂ්‍ය ස්වභාවයන්නේ. එතකොට මෙතන දෙනවනේ වචන ගණනක්. නේද? මම දැන් මේක කියන්නම් මේක සාකච්ඡා කරනකොට මම මේ කරුණ කියන්නම්කෝ. දැන් අපි වචන ගණනය කළා ඊට පස්සේ මම මේ කරුණට එන්නම්. හරිද? දැන් කොහොමද ඡේදක වචන ගණනය කරන්නේ? දැන් අපට වචනෙන් වචනේ ගණනය කරන්න ගියොත් විශාල වේලාවක් යනවනේ. අපි ගණන් කරනවා පේලි දෙකක වචන. හරිද? මෙන්න මෙහෙම ගණන් කරනවා. මේ බලන්න හොඳේ. 1යි 2යි මේවා වචන හොඳේ මේ හා කියලා තියෙන එක වචනයක්. හොඳද? වචන වෙන් කරලා තිබුණොත් ඒක වචනයක්. එහෙමයි වචන ගණන් කරන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. පළවෙනි එකේ වචන 10ක් තියෙනවා. දෙවෙනි එකත් ගණන් කරනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දෙවෙනි එකේ වචන 6යි. මේ ගෲප් එකට දාන්න පුළුවන්ද නම්බර? මේක දැන් මැකිලා යයි. ගෲප් එකට දාන්න නම්බර හොඳේ. ඇඩ් කරන්න ඕනේ. ගෲප් එකට හරිය නැත්නම් මට මගේ නම්බරයට එවන්නකෝ. මගේ නම්බරය ඇතිනේ. මේ 6යි. දැන් ඔයාලට පේනවා දැන් පළවෙනි එකෙන් අපි ගණන් කරා නම් එහෙම ගේ වැරදිනේ. පළවෙනි එකෙන් ගණන් හැදුවා නම් වැරදි 6යි. තවත් නිවැරදි වෙන්න ඕන නම් තුන්වෙනි එකත් ගණන් කරන්න පුළුවන්. අවශ්‍යම නැහැ. සාමාන්‍යයෙන් දෙකක් ගණන් කරහන් ඇති. අපි බලමු තුන්වෙනි එකක් ගණන් කරලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 9යි. දැන් අපි මොකද කරන්නේ? වාක්‍ය තුනක් ගණන් කරන්නේ. මේ තුන එකතු කරලා ඉක්මනට තුනෙන් බෙදනවා. මොකද 6යි 9යි 15යි 15යි 10යි ඊයේද 15යි 10යි 25යි නේද? ඊට පස්සේ මේක මොකද කරන්නේ අපි බෙදනවා තුනෙන්. තුනෙන් බෙදෙන්නේ නැති වෙන්න පුළුවන්. ආසන්න සංඛ්‍යාවකට බෙදනවානේ. 8ක් වගේ නේද? ඊට පස්සේ කරන්නේ මේකේ තියෙන පහලට තියෙන පේලි ගණන් කරගෙන යනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ භාග ගන්න පේලියක් විදියට හොඳේ. මේ වගේ භාග ඉවරලා තිබුණොත් පේලියක් විදියට ගන්න. එතකොට 8 වරකට 64යි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? 64 බෙදනවා 3. පැහැදිලිද මම ගත්ත විදිහ? ඉස්සෙල්ලාම උඩ පේලි දෙකක් ගණන් කරනවා. උඩ පේලි දෙකක් ගණන් කරලා දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, දෙකක් ප්‍රමාණවත්. හොඳේ. විභාගෙදී නම් දෙකක් ප්‍රමාණවත්. දෙකක් ගණන් කරලා ඊට පස්සේ ඒක මේ එකතු කරලා බෙදනවා. දෙකක් ගණන් කරා නම් දෙකෙන් බෙදන්නේ. තුනක් ගණන් කරා නම් තුනෙන් බෙදන්නේ. පහලට පේලි ගන්න බැලුවා. මේ භාග පේලි ගන්න එකකට හොඳේ. භාග පේලි එකකට ගත්තා. 64ක් ආව. 64 තුනෙන් බෙදුවා. එතකොට අපිට එන්නේ උත්තරේ 21ක් 22ක් විතර එන්නේ. අපි 22ක් කියලා දාගමු. 22ක්. 22යි වචන. දැන් මේ ඡේදන තුනෙන් එකක් කියන්නේ වචන 22යි. දැන් බේරන්න කොච්චර අමාරු කාර්යයක්ද කියලා මේ වගේ ඡේදයක් වචන 22කින් ලියන්න ඕන. ඒකයි මම කිව්වේ පුළුවන් තරම් සංක්ෂිප්ත කරන්න ඉගෙන ගන්න කියලා. ලේසි වැඩක් නෙමෙයි හොඳේ. දැන් මේක බලනකොට මොනව අතහරින්නද කියලා හිතා ගන්න ඕනේ. සමහර අය බැලුවම මේ පිස්සු වෙනවා මේක බැලුවහම මොකද්ද මේක අත්හරින්නේ? ඈ මේකත් ඕනේ මේකත් වැදගත් මේකත් වැදගත් මේකත් වැදගත් කියලා හිතනවා. ඔහොම කල්පනා කර කර ඉන්නකොට වෙන්නේ මොකද වෙලාව යනවා. ඒක නිසා තමයි මම කිව්වේ මේක කරන ලේසි වැඩේ මම කියලා දුන්නා. ඉස්සෙල්ලාම එක සැරයක් කියෙව්වා අදහස ඔලුවට ගත්තා. ඔබේ වචනෙන් මේකේ තියෙන වචනත් අරගෙන පුළුවන් තරම් ඔයාගේ වචනින් පුළුවන් තරම් සංක්ෂිප්තව ලියනවා පළවෙනි වැඩේ. පළවෙනි කාර්යය තමයි මොකක්ද? පුළුවන් තරම් සංක්ෂිප්තව ලිවීම. අපි හිතමුකෝ වාක්‍ය තුනක් ගත්ත කියලා. ඒ වාක්‍ය තුන ලියනවා වචන 6කින් විතර. වචන 25ක් විතර වාක්‍ය තුනක වචන 25ක් විතර තිබුණා කියලා හිතන්න. වාක්‍ය 6කින් විතර ලියනවා. ඔහොම පළවෙනි පියවර තමයි පුළුවන් තරම් කෙටියෙන් ලිවීම. ඒ කෙටියෙන් ලිව්වහම මේ වචන ගන්නට වඩා අඩුයි නම් ගැටලුවක් නැහැ. හරිද? දැන් මේක නම් අපි හිතමුකෝ වචන දෙක වගේ දෙපැත්තට යන්න පුළුවන් කියලා. වචන 20ක් වෙන්න පුළුවන් නැත්නම් 24ක් වෙන්න පුළුවන්. මේ ඡේදය සංක්ෂිප්ත කරොත්. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ වචන 15ක විතර එකක් ලියා ගන්නවා. හොඳට ක්‍රමවේද වටහා ගන්නකො දැන් අපිට දුන්නා කියලා හිතන්නකො වචන 300ක් තියෙන එක. වචන 300ක ඡේදයක් දෙනවා. එතකොට 100යි. අපි වචන 70ක 50ක විතර එකක් මුලින්ම ලියා ගන්නවා. තේරෙනවද මම මේ කියන්නේ? මුලින්ම ලියාගන්නේ ඒ වගේ එකක්. සාරාංශ කරනවා. ඉස්සෙල්ලාම අඩු එකක් ලියා ගන්න. ලියාගෙන දැන් අපි දන්නවනේ මේකේ සාරය තියෙනවා කියලා මේ වචන 50 ඇතුළේ.
දැන් අපිට වචන සීමාවක් තියෙන නිසා අපි කරන්නේ අර ඡේදෙන් අර අපිට තියෙන නික තවත් වැදගත් කියලා හිතන දේවල්. දැන් අර එක්කෙනෙක් අහලා තිබුණා අර අනුමාන කරා කියන එක දාන්න බැරිද කියලා. අන්න අපිට තව වචන තියෙනවා නම් අපි මොකද කරන්නේ? ඒව දානවා. පොඩි පොඩි කෑලි අරගෙන ඊට පස්සේ දාලා අර වචන ගන්නට හරියන්න හදනවා. මේක තමයි ලේසි ක්‍රමය. බැරි වෙලාවක් ළමයි වචන ගන්නට වඩා වැඩියෙන් ආවොත් එහෙම. ඒකේ වචන අඩු කරන එක ඔයාලට ලේසි නෑ. හේතුව තමයි මොකද දන්නවද? ඔයා සාරාංශකරණය කරන්නේ මේවා එන්න ඕනිම කියලා හිතලා. ඊට පස්සේ ආයි ගැටලුවක් ඇති වෙනවා මේකේ අඩු කරන්නේ මොන වචනද කියලා. හරිද? මේක ටිකක් ඒකයි මම කියන්නේ මේවට වෙලාව යන විදිය හිතා ගන්න පැයකමාර මෙහෙම කරනකොට යනවා. හිතන්න මේ අභ්‍යාසයට කොච්චර වෙලාවක් ඒකට. ඒක නිසා පුහුණු මම කියන්නේ පුහුණුව තිබුණොත් වැඩේ හරි. මේක තියෙන මේක තියෙන මේක මෙහෙම ලිව්ව වැඩේ ඉවරයි. විනාඩි දෙකක් තුනක් ඉතුරුත් කරගන්න පුළුවන්. ඒක නිසා අවශ්‍ය වන්නේ මේ පුහුණුව ලබා ගැනීම. මේ පුහුණුව ලබා ගන්න මේ වගේ ඡේද අභ්‍යාස කිරීම අතිශය වැදගත් කියන එක වටහා ගන්න ඕනේ. මොකද දැන් අර වැඩි පැත්තට යන්න එපා මොනම අවස්ථාවකදීවත්. වචන සංඛ්‍යාව 65 නම් 81ක් ලියලා 65ට අඩු කරන එක ඉතාම අමාරු වැඩක්. ආයි වචන 15ක් අයින් කරන්න. හැබැයි වචන 51ක් ලියාගත්තොත් කොහොම හරි වචන 15ක් එකතු කරන එක මහ ලොකු වැඩක් නෙමෙයි. අරකින් අරගෙන දාන්න තියෙන්නේ. ලේසින් වැඩි ඒක. මොකද වචන දාන එක අඩුවෙන් පුළුවන් තරම් සංක්ෂිප්ත කරලා ලියලා වචන එකතු කරලා වචන ගන්න හදන්න. හරි. එහෙනම් දැන් අපි මෙන්න මේක පොඩි වෙලාවක් අරගෙන මේ අභ්‍යාස කරමු. මේකට මම පුංචි වෙලාවක් දෙන්නම් විනාඩි 7ක් විතර දෙන්නම්. මොකද මේක ටිකක් කියවලා අවබෝධ කරගන්නත් ඕනේ. ඊට පස්සේ සංක්ෂිප්ත කරන්නත් ඕනේ. වචන ගාන ගලපන්නත් ඕනේ. මේක දිහා බලලා එතකොට පළවෙනි සැරේ කියවන්න, දෙවෙනි සැරේත් කියවන්න වටහගෙන වචන 22ක වාක්‍යයක් ලියන්න බෑ. තනි වාක්‍යයක් නේ. වාක්‍ය දෙකකින් ලිව්වත් කමක් නැහැ ලියන්න පුළුවන්. වාක්‍ය දෙක වාක්‍ය තුනකට කමක් නැහැ. වාක්‍ය 22ක වාක්‍යයක් දිග වැඩි. වාක්‍ය දෙකකින් තුනකින් ලියන්න බලන්න. දැන් වෙලාව දීලා තියෙන්නේ. හොඳේ 9යි වෙලාව. විනාඩි 7ක් 5ක් වගේ අරගෙන ලියන්න. හරි. වෙලාව ගන්න ලියන්න. අනිවාර්යෙන් කරන්න අභ්‍යාසය. මනසේ ලාගියේ කාගේ හරි මයික් එකක් ඔන් වෙලා බලන්න මොනවද කියවෙයිද දන්නේ නැහැ නේ. මේ මයික් එක ඕෆ් කරගන්න. යා නොදැනුවත් ඔන් වෙලා තියෙන මයික් එක.
වචන ගාන දාන්න. වචන ගාන සාරාංශ කරන ලියලා අනිවාර්යයෙන්ම යටින් වචන ගාන දාන්න ඕනේ. ඒකත් මේකම පුරුදු වෙන්න. පොඩ්ඩකින් ගන්න. මේ කවුද දන්නේ මේ දැන් ලොග් වෙන්නේ නේද? ගොඩක් අය ලොග් වෙනවනේ දැන්. මට කවුරු හරි කියන්නේ දැන් ලොග් වෙච්ච එක්කෙනෙක් කවුද කියලා? ඒ කට්ටියට දැන්ද පණිවිඩය ලැබිලා තියෙන්නේ. ඔව් සබ්දයක් නැහැ. දැන් කාලය ඇතිනේ. මම බැලුවා මේ කිහිපයක්. පළවෙනි එක දාපියදී මම මේ කියවන්නම් බලන්නේ ලියපු එක්කෙනා පොඩ්ඩක් අවබෝධයක් ගන්න. භාෂාවක සාහිත්‍ය භාවිත සමාජයේ මූලාරම්භය පෙන්වනවා. භාෂාවක සාහිත්‍ය භාවිත සමාජයේ මූලාරම්භය පෙන්වනවා. සමාජයේ ඒක පොඩි අදහස වැරද්දක් තියෙනවා. මේ ළමයි දැන් කට්ටිය එනවා යනවානේ. කවුද දන්නේ නේද මේ? මම දන්නේ ආයි આવොත් මම නොගෙන ඉන්නවා. බලන්න. ඒක මේ බලන්න මේවැය තියෙන ගැටලු බලා ගන්න. භාෂාව හා සම්භාව්‍ය සාහිත්‍යයක් කාව්‍ය සාහිත්‍යයක් බැඳී පවතී. ඒකේ අර්ථය විකෘති වෙලා තියෙන වැරදි. හොඳද? ඒකේ අර්ථය වැරදි. ජන කවියේ දීර්ඝ ඉතිහාසයක් ඇති නිර්මාණයකි. ඒක ගැටලුවක් නෑ. ඒ වාක්‍ය හොඳයි. අර මැද වාක්‍ය ගැටලුවක් තියෙනවා. ඊට පස්සේ තව එකක් අරන් අපි බලමු. මේක අරන් බලමු. භාෂාව හා සාහිත්‍යය භාවිත කරන සමාජ මට්ටම් පෙන්වනවා. යම් තරමක් හොඳයි ගැටලුවක් නෑ. ලිඛිත වාචිකව භාෂාව හා සාහිත්‍ය පැවතෙයි. ඒ අදහසත් හරි හැබැයි ඒක සම්පූර්ණ නෑ. හොඳේ. ඒ අදහස ගැටලුවක් නෑ. ජනකවි වාචික සාහිත්‍යයේ උදාහරණ ලෙස ගත හැකිය. නෑ නේද? අවසාන එකේ කියන්නේ ජනකවියට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා කියන එක තමයි කියන්නේ. එතන අදහසේ පොඩි ගැටලුවක් තියෙනවා. ඊළඟ බලන්න. සම්භාව්‍ය ගණයේ මෙන්න ජනකාව්‍ය ගණයේ සාහිත්‍ය වශයෙන් සිංහල භාෂාව බැඳී පවතී. මේක අදහසත් වැරදි. පළවෙනි වාක්‍යයෙන් කියන අදහසත් නැහැ. මොකද පළවෙනි වාක්‍යයෙන් ප්‍රධාන අදහසක් කියන එක නැහැ. ජනකවියේ මිනිසුන් හැඟීම් හා දීපේ වෙත විදහා දක්වයි. අවසාන වාක්‍යයේ අදහස සම්පූර්ණයි. හරි? ඒක හරි. ඊළඟ බලමු.
සමාජයක සුලමුල භාවිත කරන භාෂාව මගින් මොකද වෙන්නේ? හරි හැමෝම නේ. තව එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නේ. ඒ කට්ටිය ස්ක්‍රීන් එක මම දාන්නම්. මේක බලන්න. දැන් අපි අවසාන කෙනෙක් කීව කීවිට නේ. අනිත් අය කරන්න හොඳේ කවුරුත් කරන්න නැති වෙන්න එපා. සමාජයක සුලමුල භාවිත කරන භාෂාව මගින් සොයයි. එහෙම එකක් දාගෙන සොයයි කියලා. එහෙම අදහසක් නැහැ මේක නේද? කවුරු සොයන්නේ? සොයයි කියන්නේ කර්තෘකාර ක්‍රියාපදයන් එහෙම කියන්න බෑ. සිංහල භාෂාව වියත් පඬිවුරු ලියන ලද කෘති මෙන්ම නෑ එහෙම එකක් නෑ. කෘති මෙන්ම ඉතා ඈතට මේ අකුරු කියවීමේ ගැටලුවක් තියෙනවා මම මේ කියවන කෙනාගේ හොඳේ. ඒ අකුරු පොඩ්ඩක් වෙලාව අරගෙන හරි පොඩ්ඩක් කියවන්න පුළුවන් විදිහට ලියන්න මට පොඩ්ඩක් අමාරුයි. ඉතා ඈතට ගිය ඉතිහාසය ඇති ජනකවි සාහිත්‍ය මත බැඳී පවතී. ඒකේ අදහස මේ ව්‍යාකූල වෙලා තියෙනවා. හරි හැමෝම මම කියන එක ලියා ගන්න ඕනේ. මම පොඩ්ඩක් ලියන්න එකක් දෙනවා. ඒක ලියා ගන්න. මොකද මේ සංසන්දනයක් අවශ්‍ය නිසා. ලියා ගන්නකො මම පොඩි සංක්ෂිප්තයක් දෙනවා. මේක ලියා ගන්න. සාහිත්‍යයෙන් මේකේ සංක්ෂිප්තය නේද? සාහිත්‍යයෙන් සමාජයේ විවරණය වෙයි. සාහිත්‍යයෙන් සමාජයේ විවරණය වෙයි. මයික් එකක් ඔන්නලා. සාහිත්‍යයෙන් සමාජයේ විවරණය වෙයි. සිංහලයේහි සම්භාව්‍ය සාහිත්‍යයක් සහ සිංහලයේහි සම්භාව්‍ය සාහිත්‍යයක් සහ ජන සාහිත්‍යයක් පවතී. සිංහලයේහි සම්භාව්‍ය සාහිත්‍යයක් සහ ජන සාහිත්‍යයක් පවතී. මිනිස් හැඟීම් කියාපාන කියන එක වචනයක් විදිහට ගන්න. මිනිස් හැඟීම් කියාපාන ජන කවියේ ඉතිහාසය දීර්ඝය ජන කවියේ ඉතිහාසය දීර්ඝය ලියාගන්න හොඳේ මම මේ කියන එක සංසන්දනය කරන්න අවශ්‍ය නැහැ. මම මේක දාන්නම් ගෲප් එකට. මේ ඡේදය දාන්නම්. දීර්ඝය. හරි. බලන්න වචන කීයක් තියෙනවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි උපරිම 19ක් ගන්න පුළුවන් නේද? නිපාතේ වෙන් කරොත් 19ක් ගන්න පුළුවන් නේද? දැන් ඔන්න මම ලියුවේ මොකද්ද? අඩු වෙල්ලිවි.
දැන් අවශ්‍ය නම් මොනව කරන්න පුළුවන්? තව වචනයක් දෙකක් කොහොමද දාන්න ඕනේ? හොඳේ වචන ගාන සමාන කරන්න ඕනේ. වචන 22 බවට පත් කරන්න ඕනේ. ඒක හරි මම ඒක පත් කරේ නැහැ. නමුත් ඒ නිශ්චිත වචන ගානට යන්න ඕනේ. දැන් බලන්න මේ දැන් මේ මම එකයි කිව්වේ මේ ඡේදයක් කියවලා අදහස වටහා ගැනීම තාම සංකීර්ණ වැඩක්. ඒක මම මේක මේ දැන් ලිව්වේ හොඳ මේ ඊනන්නේ. දැන් මේ ලිව්වේ මේ උඩ තියෙන වෙන ඡේදයක්. මේ මෙතන තියෙන ලොකු ඡේදයක්. මම මේ දැන් ඉන්න ගමන් ලිව්වේ. නැත්නම් මේ කලින් ලියාගත්ත එකක් නෙමෙයි. ඒක කියවලා අදහස මොකක්ද කියලා බලන්න ඕනේ. බලන්න පළවෙනි වාක්‍යය පොඩ්ඩක් ඒක කතා කරලා බලමු. කිසියම් භාෂාවක් හා බැඳුණු සාහිත්‍ය ඒ භාෂාව භාවිත කරන සමාජයේ සුළමුල කියාපායි. දැන් බලන්න මගේ වාක්‍යයෙන් අපි මොකද තේරුම් ගත්තේ? කිසියම් භාෂාවක් හා බැඳුණු අපිට අවශ්‍ය නැහැ නේ කියන්නේ භාෂාවක් හා බැඳුණු එකනේ. නේද? බැඳුණු සාහිත්‍ය. නේද? එහෙනම් මෙතන ප්‍රධාන වෙන්නේ සාහිත්‍ය කියන වචනේ. මේක තමයි ප්‍රධාන. මොකද භාෂාව කියන එක පස්සේ එනවා. නේද? මොකද්ද ඒකේ තියෙන සාහිත්‍ය මගින් මොකද වෙන්නේ? සමාජයේ සුළමුල කියාපානවා කියලා කියන්නේ සමාජය පිළිබඳ ඕනම තොරතුරක් හොයාගන්න පුළුවන් කියන එකනේ. එහෙනම් අපිට කෙටි වාක්‍යයක් හදන්න පුළුවන්. සාහිත්‍යයෙන් සමාජ විවරණයක් සිදු වේ. ඔන්න අදහස. ඔන්න අදහස මම තේරුම් ගත්ත විදිහ. දැන් ඔන්න මම කියව ගන්නවා. පොතපත කියවීමෙන්වත් ශික්ෂණයෙන් යුතු වියත් පඬිවරුන් විසින් ලියන ලද මේ තියෙන අනවශ්‍ය විස්තරනේ අතිශයෝක්තියෙන් කියලා අපි දන්නවා ඒ කට්ටිය තමයි කොහොමද සම්භාව්‍ය සාහිත්‍ය ලියන්නේ. මම මේක රතු පාට මේ කහ පාට ගන්නම් පේන්නේ. දැන් සම්භාව්‍ය සාහිත්‍ය කියන එක කොහොමද පඬිවරු ලියන්නේ? නේද? සාමාන්‍යයෙන් සම්භාව්‍ය සාහිත්‍යයක් ගොඩනගන්න බෑ. එහෙනම් මේ පදාසෙම අපිට අයින් කරන්න පුළුවන්. ඒ වාක්‍යෙම අයින් කරන්න. එහෙනම් මෙතන කේන්ද්‍රීය සාධකය මොකද්ද? එකක් තමයි සම්භාව්‍ය සාහිත්‍ය. ඊට පස්සේ මේ බලන්න ජනයා අතරම ඇති වී ජනයා අතරේම ආරක්ෂා වී පැවතෙන තවත් මේ බලන්න දැන් මේවා කොහොමද අයින් කරන්න කියලා බලන්න තාර්කික වෙන්න ඕනේ. ඇයි? දැන් ජන සාහිත්‍ය ජනයා අතර නැතුව වෙන කොහෙද තියෙන්නේ කියන්නකෝ. ඒක ආයි කියන්න ඕනේද? ඒක පුනරුක්ත කරලා කියන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා ජන සාහිත්‍ය තියෙන්නේ ජනයා ළඟ තමයි. නේද? ඒක අයින් කරා මෙතන ජන සාහිත්‍ය කියලා එකකුත් තියෙනවා ඔන්න තියෙනවා. මෙන්න තව කේන්ද්‍රීය සාධකයක් සලකුණ. ඒව කොහෙද තියෙන්නේ? ඒව තියෙන්නේ සිංහල භාෂාවේ. අන්න එතෙන් සිංහල භාෂාව කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. ඇයි වෙන භාෂාවක දෙයක් නෙමෙයි මේ විස්තර කරන්නේ සිංහල භාෂාවේ දෙයක්. එහෙනම් මම ආයි වාක්‍යයක් හැදුවා. සිංහලයේ තියෙන මොනවද? සම්භාව්‍ය සාහිත්‍ය කියලා එකක් තියෙනවා. ජන සාහිත්‍ය කියලා එකක් තියෙනවා. ඔන්න කේන්ද්‍රීය අදහස් ගන්න විදිය හොඳද? මේ අභ්‍යාසය අවශ්‍යයි කියලා මම කියන්නේ ඒක දිගින් දිගටම අභ්‍යාස කරනකොට මේක පුළුවන් වෙනවා. මේක මේ මට විතරක් පුළුවන් එකක් නෙමෙයි. නැතු මේ මම විතරක් ඉගෙනගෙන එහෙම එකක් නෙමෙයි. හැමෝටම මේක පුළුවන් වෙනවා. හැබැයි පුළුවන් වෙන නම් අභ්‍යාස කිරීම අවශ්‍යයි. ඊට පස්සේ බලන්න. මේ බා ශිෂ්ට සම්පන්න මිනිසාගේ හැඟීම් හා ඔවුන්ගේ දිවි පෙවත ඇසුරෙන් නිර්මාණය වුණු ජන කවිය ඉතා ඈතට ගිය ඉතිහාසයක් ඇත්තකි. මෙතන ජන කවිය කියන එක කේන්ද්‍රීය සාධකයක් ඒක ගැන කියන්නම් වෙනවනේ. ඊට පස්සේ ඉතා ඈතට ගිය ඉතිහාසයක්. නේද? මේකට දිගු ඉතිහාසයක් තියෙනවා කියන කේන්ද්‍රීය සාධකය. ඊට පස්සේ තව එකක් තමයි මේ මිනිස් හැඟීම්. ජන කවිය මිනිස් හැඟීම් කියවෙනවා. ඔන්න මං ගත්තේ නේද? මේව මං අයින් කරන්නේ ශිෂ්ට සම්පන්න ඒව මට අවශ්‍ය වුන්නේ නේද? ඔවුන්ගේ දිවි පෙවත ඇසුරෙන් නිර්මාණය වුණු ඉතින් ජන කවි කියලා කියන්නේ කොහොමත් ඔවුන්ගේ දිවි පෙවත ඇසුරෙන් නිර්මාණය වුණු නිර්මාණ විශේෂයක් තමයි. නේද? එතකොට ඔබට තේරෙන්න ඕනේ මේ සාරාංශකරණය කියන අභ්‍යාස කරනකොට එහි තෝරාගෙන පෙරාගෙන ගත යුතු යම් සාරයක් තියෙනවා. ඒකයි මම මුලදිම කිව්වේ ඡේදයේ කියවා සාරය වටහා ගන්න නැතුව નિયમિત සාරාංශකරණයක් ලියන්න බෑ. හරිද? ඡේදයේ කියවලා සාරය වටහා ගැනීම. ඒක තමයි මෙතන වැඩේ. හොඳ ලියන එක නෙවෙයි. වචන ගානට හදාගන්න එකවත් වාක්‍ය හොඳට ගලපන ඒක නෙවෙයි වැඩේ. වැඩේ පළවෙනි තැන අතන ඒක තමයි මම පටන් ගන්නකොටම කිව්වේ ඡේදයේ දෙසරයක් නිශ්චිතව කියවා එහි අදහස වටහා ගැනීම. එතන තමයි සාරාංශකරණයේ ලකුණු තියෙන්නේ. ඒක වටහා ගත්තොත් ඕනෙම සාරාංශකරණයක් ලියන්න පුළුවන්. දැන් මතක තියාගන්න අපි මේ සරලව තාම කරන්නේ. හොඳේ මෙතන තාම සංඛ්‍යාත්මක දත්ත ඒ වගේ දේවල්
නේද? අතුරු වාක්‍ය ඒව නැහැ. බොහොම සරල ඒවා කරන්නේ. එතකොට ඒක නිසා මේ තරමක් මේ ගැන උනන්දු විය යුතුයි කියන එක අවධානය දැක්විය යුතුයි. එහෙනම් මේ ඒක ටිකක් සංසන්දනය කරලා බලන්න මන් දුන්න එකත් එක්ක මේ මම හිතන්නේ මම මේව මේ ගෲප් එකට දාන්නම්. නේද? අපි දැන් කාලය ටිකක් ගියපු හින්දා අද ඒකමාරක් වගේ තමයි අද කරේ හැබැයි නේද? හැබැයි ටිකක් මහන්සි මම දැන් කලිනුත් මේ දේශනයක් කරා ශිෂ්‍යයන් කට්ටියකට. ඒක නිසා ටිකක් එක දිගටම අද වැඩ කරපු නිසා වෙන දවසක පුළුවන් නම් දාගමු අපිට පහසු දවසක. එහෙම පුළුවන් නම් මට ටිකක් මේ නිදහස්. ඒක නිසා මේ තව තියෙනවා දෙකක් මේ ඊටාම වැදගත් අභ්‍යාස දෙකක් තියෙන්නේ. කමක් නැහැ මම ඒක මෙහෙම කරන්නම්. මම ඒක ගෲප් එකට දාන්නම්. දැන් අභ්‍යාස ටිකක් තියෙන්නත් ඕනේ. මේ ගෲප් එකට දාන්නම්. එතකොට මේවා ගෲප් එකට දැම්මට පස්සේ මේවැ දැන් මම වචන ගන්න එහෙම දෙන්නේ නැහැ. හොඳ. දැන් ඔයා සිද්ධාන්තය දන්නවනේ. මේ සිද්ධාන්තය දන්නවා. මේක නම් වචන ටික ගණන් කරගන්න. නිකන් පළුව පොඩ්ඩක් ගණන් කරගන්න කීයක් තියෙනවද කියලා. ඒක අර විදිහට ගණන් කරන්න බෑ. අපිට ඡේදයක් තමයි හම්බෙන්නේ. හරි. මේකේ ඡේදේ වචන ටික ගණන් කරලා මේ තුනෙන් එකක් වෙන විදිහට වචන සංඛ්‍යාව හදාගන්න. මතක තියාගන්න සාරාංශකරණයක් ලියලා අවසන් වුණාම අනිවාර්යයෙන්ම වචන ගණන ලියන්න. හරිද? බොරු වචන ගණනක් ලියන්න එපා කවදාවත්. ඒක ලකුණු නැති වෙන්න හේතුවක්. හොඳද? අනිවාර්යයෙන්ම වචන ගණන් ලියන්න. වචන කියලා දැම්ම ලිව්වා. පුළුවන් තරම් මැද්දේ තියෙන එකක් කියන්න. දැන් 60යි 65යි නම් 63 62 ඒ වගේ වචන ගානකට එන්න විදිහට හදාගන්න. හොඳද? පුළුවන් තරම්. ඒ අතර මැද්දේ ගාන කිසිදු ගැටලුවක් නැහැ. හොඳද? එහෙනම් මම මේක අභ්‍යාසයක් විදිහට ගෲප් එකට දාන්නම්. ඒක ඉන්න ගමන් දැන් කරන්න අවශ්‍ය නැහැ. හොඳයි දැන් මේ කවුද මේ එක එනවා එක වෙලාවට නේ. මේ දැන් කරන්න අවශ්‍ය නැහැ. ඒක මේ තරමක් විවේක අරගෙන හිමීට ඉන්න ගමන් කරන්න. එතකොට ඒක කරලා ගෲප් එකට දාන්න. මම ඒකේ අඩුපාඩු මේ එවලෙම මම ලියන්නම්. මේකේ මෙන්න මෙහෙම අඩුපාඩු තියෙනවා මෙහෙම අඩුපාඩු තියෙනවා කියලා එවලෙම මම සඳහන් කරන්නම්. ඒක ගැටලුවක් නෑ. මොකද අපිට කිහිප දෙනෙක් ඉන්න නිසා දැන් නම් කිහිප දෙනෙක් නෙවෙයි නේද? දැන් ගිය සතියේ මේ ඉඳපු සංඛ්‍යාවට තාත්ත දීලා තියෙනවා. මෙහෙම ගියොත් එහෙම ඔබට හැබැයි අසාධාරණ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා නේ. මම දන්නේ මේ කවුද ඉන්නේ කියලා. දැන් මේ 16ක් ඉන්නවා. මුලදී හිටියේ නෑ. තවත් වෙනවනේ. ඊයේ කට්ටිය ඉන්නේ දැන්. මේ මම දන්නේ කවුරු වෙනවද කියලා වෙන කෙනෙක් ඉන්නේ නැත්නම් මේ පන්ති පටන් ගන්න වෙලාවට සම්බන්ධ වෙන්න හොඳයි. මම සාමාන්‍යයෙන් નિયમિત වෙලාවට පටන් ගන්නවා විනාඩි 2ක් 3ක් බලා ඉන්නවා කට්ටිය එනකල්. ඒක කොහොමද සෑම පන්තියකදීම කරන වැඩ. ඒ වෙලාවේදී බලා ඉඳලා මම අභ්‍යාස කරනවා. අඩුම පැය එකමාරක් නම් කරනවා. පැය දෙක තමයි සාමාන්‍යයෙන් කරන වෙලාව. අභ්‍යාසයත් එක්ක යන නිසා අපි ලබන සතියේ එහෙනම් මේ තවත් සාරාංශ කරන දෙක තුනකුයි ඉතුරු පැයක් වගේ අරගෙන සිංහල ලේඛන රීති ඉතාම වැදගත්. හොඳේ ඉදිරියට අපිට කරන්න තියෙන ලියන්න තියෙන සියලුම දේවල් වලට වැදගත් වෙන විදිහට මම උගන්වනවා. බොහොම සරල විදිහට මම උගන්වනවා. හොඳද? අර දැන් තේරෙන්නේ නැතිනේ මම අද මේ සාරාංශ කරන පාඩම කරා අභ්‍යාස මාලාවක් අරගෙන මේක මේ ඔන්ලයින් හින්දා මේ විදිහට යන්නේ මේ අපි මූණට මූණ හම්බෙලා කරා නම් මම මීට වඩා හොඳට මේක කරනවා. නමුත් මම දිගටම ඔන්ලයින් තමයි අපි මේක කරන්න වෙන්නේ. අපිට එහෙම මේ මූණට මූණ හම්බෙන්න සිද්ධ වෙන්නේ නැහැ මේ පාඨමාලාවේදී. ඉතින් මේ වගේ ඊටාම විධිමත් තේරෙන විදිහට මම මේක කරගෙන යනවා. හැබැයි මේකට මමත් යම්කිසි ශ්‍රමයක් වැය කරනවා නෙවෙයි. තාත් යම්කිසි ශ්‍රමයක් මේකට වැය කරන්න ඕනේ. හැමදාම සහභාගී වෙන්න, අඛණ්ඩව සහභාගී වුණොත් තමයි නිශ්චිත ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ මේ කරපු වැඩෙන්. මේ වැය කරපු පැය දෙකකින් ප්‍රතිඵලයක් ගන්න නම් මේ වැඩේ ප්‍රතිඵලදායක වෙන්න නම් අඛණ්ඩව සම්බන්ධ වෙන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. මොකද මම කියන දේවල් අනිත් ඒවාට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා ඉස්සරහට. එතකොට ලබන සතිය අපි සාකච්ඡා කරනවා සිංහල ලේඛන රීති සම්බන්ධව ඉතාම වැදගත් સિદ્ધාන්ත කොටසක්. ඒකට නම් පොතක් ළඟ තියාගන්න ඕනේ. මොකද ඒක පොඩ්ඩක් ලියා ගැනීම අවශ්‍ය වෙන නිසා පොතක් ළඟ තියාගෙන ඒ පොත ආශ්‍රයෙන් ඒ ලේඛන රීති ටික පොතේ ලියා ගන්න. මොකද ඔබ ළඟ ඒ ටික තියෙනවා. මේ ස්ලයිඩ් මේ සම්පූර්ණයෙන් ලබා දීමක් සිදු කරන්නේ නැත. ඒක ගැටලුවක් තියෙන හින්දා තමයි මම එහෙම කියන්නේ. මේ සම්පූර්ණයෙන් ලබා දෙන්නේ නැහැ.
හැබැයි අර්ධ වශයෙන් මේ වගේ කෑල්ලක් මේ වගේ දාන්න පුළුවන්. මේ වීඩියෝ එක මම ලබා දෙන්න උත්සාහ කරන්නම්. ඒත් ඉතින් සහභාගී වෙන්න බැරි වෙච්ච කෙනෙක්ට විතරයි. හැමෝටම පොදුවේ ලබා දෙන්නේ පන්තියට ඇවිල්ලා ඒක ගන්න එක තමයි වඩා උචිත කාරණේ කියන එක තමයි මගේ අදහස. මම හිතන්නේ මේ වෙලාවේ වෙන පන්තියක්ව වැරදිලා තියෙනවද දන්නේ නැහැ. මම අනික් කට්ටියව ගන්නෙ නැහැ. හොඳයි ඔයාලගේ යාළුවෝද මන් දන්නේ නැහැ. මම ඒ කට්ටියව ගන්නෑ. මේ එක එක කට්ටිය මේ එනවා. මම හිතන්නේ වෙන පන්තියකද දන්නෙත් නැහැ. අද වෙන පන්තියක් තියෙද දන්නෙත් නැහැ. මේ ඉතින් මේක වටහාගෙන වැඩ ටික කරන්න මම මේක දාන්නම්. ලබන සතියේ එතකොට අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න ලබන සතියේ ලේඛන රීති වලට සම්බන්ධ කොටසක් ආවරණය කරනවා. මේ සාරාංශ කරන අභ්‍යාසයේ මේ සතියේ කරලා දාන්න මම අභ්‍යාස විදියට දෙනවා. ඊට පස්සේ සව සාරාංශ කරන ටිකක් මම ගෲප් එකට දාන්නම්. ඒවත් කරලා මට ලැබෙන්න සලස්වන්න. මම එතකොට ඒව බලලා පෞද්ගලිකව දැම්මොත් පෞද්ගලිකව ඒවා තියෙන අඩුපාඩුම කියලා දාන්නම්. ඒව ගැටලුවක් නැහැ. හොඳද? හරි. එහෙනම් අපි මෙතනින් අදට මේක නතර කරමු. ලබන සතියේත් මම කලින් දැනුම් දෙන්නම්. බොහෝ විට දවසක් කලින් වගේ දැනුම් දුන්නාම ඇති කියලා මම හිතනවා. මේ පුළුවන් හැම වෙලාවකම සහභාගී වෙලා ඕමනාවෙන් මේ අභ්‍යාස කරගෙන යන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ඒකේ ප්‍රයෝජනේ අපි දෙපාර්ශවයටම ගත යුතු නිසා. එහෙනම් අපි මේ ලබන සතිය හම්බෙන් බොහෝ දුරට මේ දවසෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මීට සමාන ළඟ දවසක වෙන්න පුළුවන්. හරි. එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි අදත් සම්බන්ධ වුණාට. එහෙනම් වැඩ ටික හොඳට කරගෙන යන්න. හරි. එහෙනම් මම අතර කරනවා. හරි. Aman dan baraknya